දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්. අපි මේ සූදානම් වන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවසාන වාර පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ තවත් අලුත් ප්‍රශ්න පත්‍රයක දෙවන කොටස සාකච්ඡා කිරීම. මේ ප්‍රශ්න පත්‍රය 2017 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවසාන වාර පරීක්ෂණයට සූදානම් කළ ප්‍රශ්න පත්‍රය. එමනම් අපි මේ සාකච්ඡාව තමයි අද ආරම්භ කරන්න උත්සාහ කරන්නේ. එහෙමනම් අපි දන්නවා දුවලා පුතාලා මේ ප්‍රශ්න පත්‍රයේ සූදානම් කරගෙන මාත් සමග මේ සාකච්ඡාවට සහභාගී වීමට සූදානම් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි. මුලින්ම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපි මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳ යම්කිසි අදහසක් ලබා ගන්න. ඒ ව්‍යුහය පිළිබඳ අදහස ලබා ගැනීම සඳහා අපි යම්කිසි වැදගත් කරුණු ටිකක් මම ඔයගලන්ට අවධාරණය කරන්න මුලින්ම උත්සාහ කරනවා. එහෙමනම් අපි දන්නවා මේ ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් සමන්විත වෙනවා. ඒ කියන්නේ පළවෙනි කොටස තමයි අනිවාර්ය ප්‍රශ්නය. ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා කොටස් දෙකක් අපිට ලැබෙනවා. මේ තියෙන්නේ පළවෙනි කොටස අනිවාර්ය ප්‍රශ්නෙට පස්සේ තමයි මේක ලැබෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ අපිට ලැබෙනවා දෙවන කොටස. දෙවන කොටස ප්‍රශ්න පත්‍ර අංක 5 සිට තමයි අපිට දෙවන කොටස සමන්විත වෙන්නේ. 5, 6, 7 කියන ප්‍රශ්න පත්‍ර අන්තර්ගත කොටස. හොඳයි. එතකොට අනෙකුත් විශේෂත්වය තමයි අනිවාර්ය ප්‍රශ්නය ගත්තොත් එහෙම ඒකේ ප්‍රශ්න 10කට අපිට පිළිතුරු ලියන්න ඕන. අපිට ලැබෙනවා ලකුණු 2 ගානේ ලකුණු 20ක්. එතකොට ලකුණු 20ක් අපිට උපයන්න පුළුවන් පළවෙනි කොටසෙන්. එතකොට මේක අනිවාර්ය ප්‍රශ්නය. මේක සිද්ධියක් ආශ්‍රයෙන් තමයි මේක ලැබෙන්නේ. එතකොට මේකේ න්‍යායාත්මක කරුණු සහ ගිණුම්කරණය ආශ්‍රිත කරුණු ව්‍යාපාර අධ්‍යයනයේ මේ සියල්ලකින් සමන්විත වෙන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට අපිට මේ ප්‍රශ්න පත්‍ර අංක 1 අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලැබෙන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන එකවන කොටස. එතන මේකේ ප්‍රශ්න 2, 3, 4 කියන ප්‍රශ්න වලට අපි පිළිතුරු ලියන්න ඕන. එතන මේකෙන් මතක තියාගන්න අපිට ප්‍රශ්න 2ක් විතරයි පිළිතුරු ලියන්න ඕන. අද මේ සාකච්ඡාවේදී අපි ප්‍රශ්න 3ම සාකච්ඡා කරාට අපේ දැනුම ලබා ගැනීම පිණිස මේකෙන් ප්‍රශ්න 2ක් පමණයි අපි පිළිතුරු ලියන්න ඕන. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න අර මේ කොටසෙන් අපිට ලැබෙන තෝරගන්න ප්‍රශ්න දෙකට ලකුණු 8 ගානේ අපිට ලකුණු 16ක් උපය ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි, මේකට ලකුණු 16යි, දැන් 36යි. එhmenan අපිට තව ලකුණු 24ක් උපය ගන්න අපිට තුන්වන කොටස තමයි අපිට ඊළඟට පිළිතුරු ලියන්න තියෙන කොටස. තුන්වන කොටස කියලා කියන්නේ ප්‍රශ්න අංක 5, 6 සහ 7 කියන ප්‍රශ්න 3 සමන්විත කොටස. මේකෙනුත් මතක තියාගන්න අපි ප්‍රශ්න 2ක් පමණයි පිළිතුරු ලියන්න ඕන. ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් කුමන ප්‍රශ්නේද අතාරින්නේ කියලා. හැබැයි මගේ අවවාදය තමයි අනවශ්‍ය විදිහට මේ ප්‍රශ්න 3ම පිළිතුරු ලියලා විභාග පරීක්ෂකට එක ප්‍රශ්නයක් අඩුම ලකුණු ගත්ත ප්‍රශ්නේ ඉවත් කරන්න ඒ අවස්ථාව දෙන්න එපා. මොකද අපි ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට හොඳට කල්පනා කරලා කරුණු පූර්ණ විදිහට අන්තර්ගත කරලා තමයි අපි ලියන්නේ. ඒක නිසා අපිට උපරිම කාලයක් අවශ්‍ය වෙනවා සම්පූර්ණ පිළිතුරක් ලියන්න. ඒක නිසා අපි තෝරගන්නේ ඒ කියන ප්‍රශ්න 2 පමණයි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි සහ දෙවෙනි කොටසෙන්. ඉතින් අනිත් විශේෂත්වය තමයි මේකේ තුන්වන කොටස කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න අංක 5, 6, 7 ගිණුම්කරණයේ විෂය ආශ්‍රිතව අපිට ලැබෙන ප්‍රශ්න තමයි. ඒක නිසා අපිට ගණන් හදන්න තියෙනවා. ගිණුම්කරණ ආශ්‍රිත න්‍යායාත්මක කරුණු තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ලකුණු 12 ගානේ ප්‍රශ්න 2ක් අපි පිළිතුරු ලියලා අපිට අවසාන ලකුණු 24 සම්පූර්ණ කරගෙන දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60ක් අපිට උපය ගන්න පුළුවන් අවස්ථාව ඔන්න අපිට තියෙනවා. ඒක නිසා අපි කාලය කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත්. පළවෙනි ප්‍රශ්නේ ලියන්න අපි යම්කිසි කාලයක් අපි තීරණය කරලා අපි වෙන් කර ගන්න ඕන. මතක තියාගන්න මේ ප්‍රශ්න ඒ කියන්නේ ලකුණු 60 ලබා ගන්න අපිට පැය 2ක කාලයක් තමයි ලැබෙන්නේ.
එතකොට එක ලකුණක් ගන්න අපිට විනාඩි 2ක් අපිට කාලය වැය කරන්න පුළුවන්. ඒක නිසා අපි මුලින් සැලසුම් කරගන්න ඕන කොහොමද අපි මේ ප්‍රශ්න පත්‍රයේ කාල කළමනාකරණය කරන්න කියලා. එහෙමනම් අපි දැන් මේ වැදගත් කරුණු ටික අපි දැන් හුවමාරු කරගත්තා. එහෙමනම් අපිට දැන් තියෙන්නේ විස්තරාත්මක ප්‍රශ්න සාකච්ඡාව. එහෙමනම් අපි විස්තරාත්මක ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරමු අපේ අනිවාර්ය ප්‍රශ්නයෙන්. එතකොට අපි දන්නවා පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් කියලා කියන්නේ අපේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟ කොටස. අපි දැන් සාකච්ඡා කරන්නේව නම් අපේ අනිවාර්ය ප්‍රශ්නේ නම් සිද්ධිය ආශ්‍රයෙන් අපිට පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්නේ. හොඳයි. පහත ඡේදය ඇසුරෙන් ප්‍රශ්නාංක 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අපි දන්නවා අපිට කොටස් 10කට පිළිතුරු සපයන්න තියෙනවා. මේකයි සිද්ධිය. ලක්ෂිතගේ නිවස පාසල ඉදිරිපිට පිහිටා ඇත. පාසල අවසන් වූ පසු බස් රථ පැමිණෙන තෙක් සිසුන් විශාල පිරිසක් ලක්ෂිතගේ නිවස ඉදිරිපිට සිටින අතර ඔවුන් ලක්ෂිතගේ නිවසේ ලිඳට වතුර පානය කිරීම සඳහාද පැමිණෙයි. ලක්ෂිතගේ පියා වූ කපිල නිවස ඉදිරිපිට සිල්ලර වෙළඳ සැලක් පවත්වාගෙන යන අතර ඒට සහාය වන ලක්ෂිතට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාරික අදහසක් ඇතිවිය. ඔහුට නිවසේ තිබී පළතුරු බීම නිෂ්පාදනය නමින් වූ පොතක් හමු විය. එම පොත කියවීමෙන් ලබාගත් දැනුම උපයෝගී කරගෙන ලක්ෂිත විසින් තම සහෝදරිය වූ දිනුගේද සහාය ඇතිව ලක්දිනු පළතුරු බීම නමින් කුඩා පළතුරු බීම වෙළඳසැලක් 2017 ජනවාරි මාසයේ පළවෙනි දින ආරම්භ කරන ලදී. එහිදී ඔහු විසින් රුපියල් 50,000ක මුදලක් ආරම්භයේදී ව්‍යාපාරයට යොදන ලද අතර රුපියල් 20,000ක් තම සොහොයුරියගෙන් ණයට ගන්නා ලදී. හරි. ජනවාරි මාසය තුල පහත සඳහන් ගණදෙනු සිදු වුණාලු. පළතුරු සහ සීනි අත්පිට මිලදී ගැනීම රුපියල් 4,000යි. පළතුරු බීම සැදීම සඳහා බ්ලෙන්ඩරයක් මිලදී ගත්තා රුපියල් 8,000යි. අපි දන්නවා පළතුරු මිශ්‍ර කිරීම සඳහා අපිට අවශ්‍ය උපකරණයක් තමයි බ්ලෙන්ඩරයක් කියන එක. රුපියල් 8,000කට බ්ලෙන්ඩරයක් අරන් තිනවා. ඊට පස්සේ වීදුරු අරගෙන තිනවා රුපියල් 1,000ක් දීලා. බීම විකුණලා ලැබෙනවා රුපියල් 6,000ක්. විදුලි බිල ගෙව්වා රුපියල් 1,200ක්. රුපියල් 2,000ක මුදලක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් විවෘත කරනවා. ඔය අතරතුර පළතුරු ණයට ගන්නවා රුපියල් 3,000ක. දැන් අපි බලමු. තොරතුරු එපමණයි අපිට තියෙන විදිහට අපෙන් අහන ප්‍රශ්න ටික ගැනත් අපි දල අදහසක් ලබා ගත්තොත් අපිට දෙවන වර මේ සිද්ධිය කියනකොට අපි දන්නවා හරියටම අපි ඉලක්කගත කරන්න ඕන පිළිතුරු සඳහා අපි දැනගත යුතු විශේෂිත කරුණු පිළිබඳව යම්කිසි මතකයක් අපිට රඳවා ගන්න උපකාරී වෙනවා. ඒක නිසා අපි බලමු අපේ ඉක්මනට කියවලා මොනවද අපෙන් අහන ප්‍රශ්න 10 කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි මෙම ව්‍යාපාරය තනි ව්‍යාපාරයක්ද එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක්ද? පිළිතුරට හේතු දක්වන්න. සාධාරණීකරණය කරන්න. දෙවන ප්‍රශ්නය අපෙන් අහන ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ලක්ෂිතගේ සොහොයුරිය වූ දිනු මෙම ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු බවට ඔහුට උපදෙසක් දෙනවා. ඇය එසේ උපදෙස් දෙන ලද්දේ කුමන හේතුවක් නිසාද? අපි දන්නවා ලක්ෂිතගේ සොහොයුරිය දිනු ඔහුට මේ ව්‍යාපාරය කරගෙන යාම සඳහා උපකාරී කරන පාර්ශවයක්. එයා තමයි මේ විදිහට උපදෙසක් දෙන්නේ කාටද? ලක්ෂිතට. තුන්වෙනි ප්‍රශ්නයෙන් මොකක්ද අහන්නේ? කොටස් දෙකක් තියෙනවා ආ සහ ආ විදිහට. පළවෙනි කොටසෙන් අහනවා මෙම සිද්ධියේ ඇතුළත් ව්‍යාපාර අවස්ථාවක් සඳහන් කරන්න. ව්‍යාපාර අවස්ථාවක් තමයි සඳහන් කරන්න කියන්නේ. හොඳයි. අපි සිද්ධිය ඊළඟ සැරේ කියවනකොට බලමු මේකේ තියෙන අවස්ථාවන් මොනවද කියලා. ඊළඟට අහනවා ව්‍යාපාරයේ ශක්තියක් සඳහන් කරන්න. ශක්තියක්ද අහනවා. ශක්තියින් සහ අවස්ථාවන් ලැබෙන්නේ කොතනද කියලා අපි දන්නවා ව්‍යාපාරයක පරිසර අධ්‍යයන කියන කොටසේදී තමයි අපි මේ දේවල් හඳුනගන්නේ. හොඳයි. හතරවෙනි ප්‍රශ්නෙන් අහනවා ලක්දිනු ව්‍යාපාරයේ වාසි දෙකක් සහ අවාසි දෙකක්.
ඔව්. ඒ කියන්නේ පළතුරු ව්‍යාපාරය ආරම්භ කරන්නේ ලක්දිනු කියලා නමක් දාලා දෙන්නගේ නම් දෙක දාලා ඒක නිසා අපි බලමු ඒකේ වාසි අවාසි මොන හරි තියනවාද කියලා. පස්වෙනි ප්‍රශ්නේ ජනවාරි මාසයේ 1 වන දිනට ව්‍යාපාරී ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව දක්වන්න. අපි දන්නවා ප්‍රාග්ධනයේ යෙදවීම සහ මූලික ගන්ධෙන් ටික අපිට ගානේ දීලා තිබ්බා. ඒ ආශ්‍රයෙන් අපිට පුළුවන් ආරම්භක ගිණුම් කරන සමීකරණය ගොඩනගන්න අපි බලමු උත්සාහ කරලා. 6 වෙනි ප්‍රශ්නේ. බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ දිත්ත සටහන් ලියන්න. ඔව්. 7 වෙනි ප්‍රශ්නේ මුදල් පොත පිළියෙල කර තුලනය කරන්න. අපිට ගණදෙනු දීලා තිබ්බා. මුදල් පොත සකස් කරන්න පුළුවන් මේ ගණදෙනු ආශ්‍රයෙන්. 8 වෙනි ප්‍රශ්නය බැංකු ගිණුමට අදාළ මූලික මූලාශ්‍ර ලේඛන 4ක් නම් කරන්න. මොකද්ද බැංකු ගිණුමට අදාළව මූලාශ්‍ර ලේඛන 4ක් නම් කරන්න. න්‍යායාත්මක ප්‍රශ්නයක් අපි බලමු. 9 වෙනි ප්‍රශ්නය මුදල් පොත හා බැංකු ගිණුමට අමතරව මෙම ව්‍යාපාරය පවත්වා ගත යුතු මූලික පොතක් නම් කරන්න. ඊට අදාළ මෙම සිද්ධිය ඇතුළත් ගණදෙනුවක් හඳුනාගෙන ඒ ගණදෙනුවද අපිට ලියන්න කියලා උපදෙසක් දෙනවා. හොඳයි. අවසාන ප්‍රශ්නය. මෙම සිද්ධියේ ඇතුළත් වන ජංගම නොවන වත්කමක් සහ ජංගම වත්කමක් නම් කරන්න. ඔව්. අපිට අර ගණදෙනු ආශ්‍රයෙන් තමයි අපිට ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් හඳුනා ගන්න කියලා කියන්නේ. එක වත්කම බැගින් අපිට හඳුනා ගන්න ඕන. හොඳයි. ඒකේ දෙවෙනි කොටසේම ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ මෙම සිද්ධියේ ඇතුළත් වගකීම් දෙකක් නම් කරන්න. ඔව් අපි උත්සාහ කරමු මේ ප්‍රශ්න 10ට අපි කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. මම නැවත වතාවක් අපේ සිද්ධිය ඕගලන්ට පෙන්눔 කරන්නම්. අපි බලමු සිද්ධිය නැවත වතාවක් අපි සිද්ධියට ආවා. අපි දැන් මේකෙන් අහන ප්‍රශ්න 10 ගැන අපිට දැන් දල අවබෝධයක් තියෙනවා. අපි දන්නවා මේකෙන් අපි හොයාගන්න ඕන දේවල්. ව්‍යාපාරයේ ස්වરૂපය මොකද්ද? කුමන ව්‍යාපාරයක්ද? ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්, ව්‍යාපාරයේ ලියාපදිංචි කළ යුතුද? ඒ වගේම ගිණුම් කරන සමීකරණය, ශක්තියින්, අවස්ථාවන්. මෙන්න මේ ප්‍රශ්න තමයි අපේ ප්‍රශ්න ටික විදිහට අපි දැක්කේ. අපි මේවා තුල දැන් ජීවත් වුණොත් තමයි අපිට මේකට සාර්ථක පිළිතුරු ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒකන්ත මෙන්න මේක තමයි අපේ ක්‍රමවේදය. අපි එක සැරයක් කියුවා ප්‍රශ්නය දල වශයෙන්. ඊට පස්සේ බැලුවා ප්‍රශ්න ටික මොනවද කියලා. ඊට පස්සේ අපි දෙවන අවස්ථාවේ මේක කියවනකොට අපි මේක හොඳින්ම අපේ හිතට ධාරණය කරගන්න ඕනේ මේකේ තියෙන කරුණු. මේක විශාල සිද්ධියක් නෙමෙයි. ඔයගොල්ලන්ට පේනවා මේ ඊටමත් කුඩා ඉඩ ප්‍රමාණයක තමයි මේකේ මේ සියලුම තොරතුරු ඔයගොල්ලන්ට ගොනුගත කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒකන්ද මේකේ වැදගත් කරුණු අපේ මතකේ රඳවා ගන්නවා කියන එක ඒ තරම්ම අභියෝගයක් නෙමෙයි. අපිට ඒක ඊටමත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. අපි මේක තවදුරටත් මේ කරුණු අපිට අවශ්‍ය අවස්ථාවේදී අපිට එකපාර මෙතන ඒක ලබා ගැනීම සඳහා අපිට තවත් උපක්‍රමයක් විදිහට මේකේ ඕනනම් අපිට එක එක පාට වලින් අපිට ඉරි ගහ ගන්න පුළුවන්, ලකුණු කර ගන්න පුළුවන්. ඒ වගේ දේවල් උපක්‍රම අපිට අනුගමනය කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් ඊටමත් හොඳින් ප්‍රවේශමෙන් සහ මතකයේ රැඳෙන විදිහට අපි නැවත වතාවක් මේ සිද්ධිය කියවලා බලමු. ලක්ෂිතගේ නිවස පාසල ඉදිරිපිට පිහිටවා ඇත. මං හිතනවා ඒක වැදගත් කරුණක් කියලා. නිවස පිහිටා තියෙන්නේ කොතනද? පාසල ඉදිරිපිට. හොඳයි. තවදුරටත් කියනවා පාසල අවසන් වූ පසු බස් රථ පැමිණෙන තෙක් සිසුන් විශාල පිරිසක් ලක්ෂිතගේ නිවස ඉදිරිපිට සිටින අතර. නිවස ඉදිරිපිට රැස් වෙනවලු. ඔවුන් ලක්ෂිතගේ නිවසේ ලිඳට වතුර පානය කිරීම සඳහාද පැමිණෙයි. කුඩා දරුවන් එහෙම තමයි. අපිට පිපාසයක් හැදුනොත් අපි කායෙන් හරි වතුර ටිකක් ඉල්ල ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වෙනවත් මොන හරි පාසුකමක් තියෙනවා නම් මේ වගේ ලිඳක් තිබීම වගේ දේවල් සිසුන්ට ඊටමත් ඒ තමාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පහසුවක් වෙනවා. හොඳයි. මේ අතරතුර ලක්ෂිතගේ පියා වූ කපිල තමාගේ නිවස ඉදිරිපිට සිල්ලර ව්‍යාපාරයක්ද කරගෙන යනවා කියලා අපිට කියනවා. අපි ඒකත් පොඩ්ඩක් බලමු. පියා වූ කපිල
නිවස ඉදිරිපිට සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන අතර එයට සහාය වන ලක්ෂිතට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් ඇති වෙනවා. ලක්ෂිතට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් ඇති වුණා. ඔහුට නිවසේ තිබී පළතුරු බීම නිෂ්පාදනය. ඔන්න ඔහුට ලැබෙනවා වැදගත් දෙයක්. මොකද්ද? තමාගේ නිවසේ තිබිලා පොතක් හම්බ වෙනවා. නිවසේ තිබී පළතුරු බීම නිෂ්පාදනය. නිවසේ තිබී හම්බ වෙනවා පළතුරු බීම නිෂ්පාදනයේ නමින් පොතක් හමු වෙලා තියෙනවා. එම පොත කියවීමෙන් ලබාගත් දැනුම උපයෝගී කරගෙන ලක්ෂිත විසින් තම සහෝදරිය වූ දිනුගේද සහාය ඇතිව ලක්දිනු මම එක නම දාන්නම්. ව්‍යාපාරයේ නම මොකද්ද මේගොල්ලෝ තෝරගන්නේ? ලක්දිනු. ව්‍යාපාරයේ නම තමයි ලක්දිනු පළතුරු බීම නමින් කුඩා පළතුරු බීම වෙළඳසැලක් කවද්ද ආරම්භ කරන්නේ? 2017 ජනවාරි මාසේ 1 වෙනි දින. ව්‍යාපාරය කුඩාවට ආරම්භ කරනවා. හොඳයි. කොහොමද ආරම්භ කරන්න මුදල් හොයාගන්නේ? මේක කියනවා. අපි ඒකත් අපි ලකුණු කරගමු. තමා විසින් ඔහු විසින් රුපියල් 50000ක මුදලක් ව්‍යාපාරයට යොදන ලද අතර 20000ක් තම සොහොයුරියගෙන් ණයට ගන්නා ලදී. එතකොට මේකේ අපි දන්නවා ආරම්භක ප්‍රාග්ධනය අපිට හම්බ වෙනවා රුපියල් 70000ක්. නේද? මොකද්ද මේ ප්‍රාග්ධනය? ප්‍රාග්ධනය රුපියල් 70000යි. ඒකෙන් 50000යි 20000යි 50000 කාගේද? ලක්ෂිතගේ. 20000 කාගේද? දිනු ලක්ෂිත. මෙන්න මේ ආකාරයෙන් තමයි ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය සපය ගන්න. හොඳයි. අපිට දැන් සිද්ධිය පැහැදිලි මොකද්ද සිද්ධ වුණේ කියලා අපි මතක් කරගත්තොත් මොවුන්ගේ නිවස ඉදිරිපිට පාසලක් තිබෙනවා. නිතරම පාසල ඉදිරිපිට පාසලේ සිසුන් ගැවසෙනවා. නිවසේ තියෙන ලින්දට වතුර ගන්න පවා මොවුන් පැමිණෙනවා. ලක්ෂිත දැනට මොකද කරන්නේ? තමාගේ තාත්තා කරගෙන යන ව්‍යාපාරයට උදව් පදව් කරගෙන යනවා. ඉතින් මේ යම්කිසි අදහසක් ගන්න ලක්ෂිත මේ තමාගේ නිවස සහ පාසල ඊට පස්සේ පාසලේ සිසුන් නිතරම එනවා යනවා. ඉතින් ඔහුට අදහසක් ඇති වෙනවා. මොකද්ද? නිකම්ම නිකන් අදහසක් නෙමෙයි, ව්‍යාපාරික අදහසක්. තාත්තා ව්‍යාපාරයක් කරගෙන යනවා. තාත්තා කරගෙන යන්නේ කුමන ව්‍යාපාරයක්ද? මං හිතන්නේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයක්. ඉතින් තාත්තගේ ව්‍යාපාරයෙන් යම් යම් දේවල් මේ පාසලේ සිසුන් මිලදී ගන්නවා ඇති. ඉතින් තාත්තගේ ව්‍යාපාරයේම නැවත වතාවක් පටන් ගත්තොත් ඒකේ තේරුමක් නැහැ. ඒක නිසා මොහුට නව අදහසක් ඇති වෙනවා. මොකක්ද? එයා හිතනවා පළතුරු බීම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එයා මොකද්ද ඒකට ඉලක්ක ගත කරගත්තේ? මේ තමන්ගේ ගෙදර ඉස්සරහා තියෙන පාසල. පාසලේ දරුවන්ට පළතුරු බීම කියලා කියන්නේ, ඒ කියන්නේ නිවසේ වතුර බොන්න එනවා. දැන් නිතරම වතුර බොන්න එනවා. ඉතින් අපි හොඳට පළතුරු බීම එකක් හැදුවොත් මේකට හොඳ ඉල්ලුමක් තියෙන එකක් නැද්ද? අන්න තමාගේ අර තාත්තගේ ව්‍යාපාරයේ ඉඳලා කරන ලද නිරීක්ෂණයෙන් ඔහු ව්‍යාපාරික අදහසක් ඇති කර ගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපේ ඊටමත් මහා පරිපාණයෙන් යන ව්‍යාපාරවල පවා මුලින්ම ව්‍යාපාරික බීජය ඇති වෙන්නේ ඊටමත් කුඩා තැනකින් වෙන්න පුළුවන්. නමුත් අපිට විශාල මාවතක ගමන් කරලා අපිට ව්‍යාපාර ක්ෂේත්‍රයේ බැබලෙන්න පුළුවන් විදිහට මේවා දියුණු කර ගන්න පුළුවන්. ඒක තමයි උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරන
ඒ ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය රඳා පවතින හේතු සාර්ථකත්වයේ රහස්. හොඳයි. අපි එතකොට ව්‍යාපාරික අදහසක් ඇති වෙනවා. මේක තනියෙන් කරන්න බැරි හන්දා දැන් මොකද කරන්නේ? gedara ඉන්න තමන්ගේ නංගිත් මේකට යම් ආකාරයකින් සම්බන්ධ කරගන්න ලක්ෂිත තීරණය කරනවා. අපි බලමු ඒ සම්බන්ධතාවය කොහොම සම්බන්ධතාවයක්ද කියලා. හොඳයි. 2017 ජනවාරි මාසයේ අපි ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා. රුපියල් 50000ක් තමාගේ ඉතුරු කරගත්ත මුදල් යොදවනවා. ඊට අමතරව තමාගේ නැගණියගෙන්ද රුපියල් 20000ක් එකතු කරගෙන තමයි අපේ ආරම්භක වියදම් ටික කරගෙන යන්න අවශ්‍ය මූලික මුදල එහෙම නැත්නම් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නේ. හොඳයි. මුල්ම ගණදෙනු ටිකක් දීලා තියෙනවා. පළතුරු සහ සීනි තමයි අපිට විශේෂයෙන් මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. පළතුරු බීම සකස් කිරීම සඳහා රුපියල් 4000ක පළතුරු සහ සීනි අත්පිට මුදලට මිලදී ගන්නවා. ඊට පස්සේ බ්ලෙන්ඩරයක් ගන්නවා. මේක මොකද්ද? අපි දන්නවා ඒක ස්ථාවර වත්කමක්. වීදුරු ටිකකුත් අපිට අවශ්‍ය වෙනවා. ඒවත් අපිට ස්ථාවර වත්කම් ගණයට ගන්න පුළුවන්. ඊට පස්සේ බීම මුලින්ම විකුණලා රුපියල් 6000ක ආදායමක් මේ මාසේ ඔහු විසින් උපයනවා. ඔහුට වියදම් කීපයක් සිද්ධ වෙනවා. විදුලි බිල ගෙවන්න සිද්ධ වෙනවා රුපියල් 1200ක්. ඊට පස්සේ රුපියල් 2000ක මුදලක් තැන්පත් කරලා බැංකු ජංගම ගිණුමකුත් ආරම්භ කරා නම් හොඳයි කියලා ලක්ෂිතට තීරණය කරනවා. හොඳයි. පළතුරු ණයටත් ගන්නවා රුපියල් 3000ක. මුදල් මොන හරි මදුපාඩුවක් වුණාද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි රුපියල් 3000ක පළතුරු ණයට ගන්නවා. එහෙමනම් මෙන්න මේ ටික තමයි අපිට දෙන තොරතුරු ටික. අපි දැන් ඒකේ වැදගත් තොරතුරු අපි විශේෂයෙන් හඳුනගෙන ඉන්නේ. එහෙමනම් අපි සූදානම් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අපි දැන් සිද්ධිය පිළිබඳ ඉතාමත් නිර්වුල් අවබෝධයකින් අපි දැන් මේ ප්‍රශ්නයට මේක පිළිතුරු මුහුණ දෙන්න අපි සූදානම්. හොඳයි. පළවෙනි ප්‍රශ්නය මොකක්ද? මෙම ව්‍යාපාරයේ තනි ව්‍යාපාරයක්ද එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක්ද? විකල්ප දෙකක් දීලා තමයි අපෙන් අහන්නේ. මේක කුමන ව්‍යාපාර සංවිධානයක්ද කියලා. ව්‍යාපාර සංවිධාන වර්ග කියන යටතේ තමයි මේ ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ. අපි දන්නවා ව්‍යාපාර සංවිධාන මූලික වශයෙන් වර්ග දෙකකට එක්තරා වර්ගීකරණයකට අනුව අපි දන්නවා වර්ගීකරණ කීපයක් තියෙනවා. ව්‍යාපාරික අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරනකොට අපිට ලැබෙන වර්ගීකරණය තමයි මොනවද මේ රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශය කියන ව්‍යාපාර වර්ග දෙක මූලික බෙදීම. ඒතර අපි දන්නවා මේ ලක්ෂිතගේ පළතුරු ව්‍යාපාරය කියන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයක්. ඒතර ඒකේ ලැබෙන ව්‍යාපාර වර්ග දෙකක් තමයි මේ දීලා යෝජනා කරන්නේ. මේ දෙකෙන් කොයි එකටද මේ ලක්ෂිතගේ ව්‍යාපාරය අයිති වෙන්නේ කියලා. හොඳයි. අපිට උත්තර දෙක දෙනවා. අපිට දෙන්න තියෙන්නේ එක්ක අපිට කියන්න ඕන හවුල් ව්‍යාපාරයක්ද එහෙම නැත්නම් තනි ව්‍යාපාරයක්ද කියලා. ඔබේ තීරණය කුමක්ද? අපි කොහොමද තීරණය කරන්නේ මේක තනි ව්‍යාපාරයක් කියලා? තනි ව්‍යාපාරයක් නම් මේ ව්‍යාපාරයේ අයිතිය කාටද තියෙන්නේ? ලක්ෂිතට. මේක හවුල් ව්‍යාපාරයක් නම් මේකේ අයිතිය ලක්ෂිතට සහ තමාගේ සොහොයුරිය දිනු කියන දෙන්නටම බෙදිලා යනවා. එhmenan අපි නැවත වතාවක් අපි උත්සාහ කරමු මේක නිර්වෝල් කරගන්න. අපි බලමු මේ සිද්ධියේ දීලා තියෙන තොරතුරු අදාළ තොරතුරු මොනවද කියලා. එතන මේ ව්‍යාපාරික අදහස ඇති වෙන්නේ ලක්ෂිතට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට. තමන්ට අයිති පෞද්ගලික ඒ වගේ ගතියක් එතන අපිට පේනවා. හොඳයි. එතන මේ ලක්ෂිතගේ සොහොයුරිය දිනු කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එකත් අපි බලමු. හොඳයි. අදහසක් ඇති වෙනවා. පළතුරු බීම තමයි අපි ආරම්භ කරන්නේ ව්‍යාපාරයේ ස්වභාවය. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ලක්ෂිත විසින් තම සහෝදරිය වූ දිනුගේද සහාය ඇතිව ලක් දිනු.
එතන මේ නම ගන්න බලන්න. මේ නම අපිට ඉඟියක් දෙනවා යම් කිසි. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට මේකෙන් ව්‍යාකූල වෙන්නත් පුළුවන්. මොකද මේ ලක්දිනු කියන නම ගත්තොත් එහෙම මේ දරුවෝ දෙන්නගේ නම් වල කෑලි දෙකක් එකතු කරලා තමයි මේක හදලා තින්නේ කියලා අපිට පේනවා. එහෙම නේද? ඇයි? එක පැත්තකින් මේ ලක්ෂිත ව්‍යාපාර අදහස ඇති වෙන්නේ ලක්ෂිතට. ඒකෙන් ලක් කියන කෑල්ල ගන්නවා. එයාගේ සහෝදරියගේ නම මොකද්ද? සහෝදරියගේ නම දිනු. එතකොට ලක් දිනු. අන්න. නංගිගේ නමින් කෑලි දෙකක් අරගෙන අකුරු දෙකක් අරගෙන දිනු කියන එක තමාගේ ලක් කියන කෑල්ලට නංගිගේ දිනු කියන කෑල්ල එකතු කරලා තමයි ලක් දිනු කියලා අපි මේකට නමක් දාලා තියෙන්නේ. එතකොට අපි දැන් ඔන්න පොඩ්ඩක් අපිට ව්‍යාකූල වෙනවා. ව්‍යාපාරයේ නමේදී නම ගන්නකොට දෙන්නගෙම නම් වල කොටස් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට සිතන්න පෙළඹෙනවා මේක සමහර වෙලාවට හවුල් ව්‍යාපාරයක්ද කියලා. හොඳයි. අපි ඒක තීරණය කරන්න තව දුරටත් අපි මේකේ තියෙන තොරතුරු අපි සියුම්ව අධ්‍යයනය කරලා බලමු. මොකද්ද? තව දුරටත් ඉස්සරහට යනකොට අපිට පේනවා තමා විසින් රුපියල් 50000ක මුදලක් ආරම්භයේදී ව්‍යාපාරයට යොදනවා කියලා අපි මෙතන ලියාගත්තා. ඊට පස්සේ කියනවා රුපියල් 20000ක් තම සොහොයුරියගෙන් ණයට ගන්නා ලදී. අන්න අපි දැන් තැනට ආවා. මොකද්ද? නංගිගේ මේ ව්‍යාපාරයට තියෙන සම්බන්ධය ගැන යම් කිසි තහවුරුවක් කරගන්න පුළුවන් තැනකට අපි ආවා. අපි දැනට ඉන්නේ ව්‍යාකූල වෙලා. ලක්ෂිත තමයි මේ ව්‍යාපාරයේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න තීරණය කරන පුද්ගලයා. නමුත් ව්‍යාපාරයට නමක් දානකොට ඒ නමට තමාගේ නංගිගේ කෑල්ලකුත් දානවා. එහෙම දානකොට අපිට හිතෙනවා මේක දෙන්නටම අයිති ව්‍යාපාරයක් දෝ කියලා අපිට සැකයක් ඇති වෙනවා. හැබැයි අපේ සැකේ වාසිය අපි තියාගෙන අපි ඒක තහවුරු කරගන්නවාද එහෙම නැත්නම් අපි ඒකෙන් බැහැර වෙනවද කියන තීරණය ගන්න අපි තවත් තොරතුරක් වෙත අපේ අවධානය යොමු කරනවා. ඒකෙදි මොකද්ද කියන්නේ? තම සොහොයුරෙක්ගෙන් ණයක් ගන්නවා කියලා කියනවා. එහෙමනම් මේ ගණ දෙනුව රුපියල් 20000ක් නංගිගෙන් මේ ප්‍රාග්ධනයේ විදිහට අවශ්‍ය මුදල සම්පාදනය කරගන්න ලක්ෂිත විසින් ණයක් තමයි ගන්නෙ. එහෙමනම් නංගි මේකට ණයක් විදිහට තමයි ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ. ඒතර නංගි ව්‍යාපාරයේ අයිතිකරුවෙක්ද? නැහැ. නංගි ව්‍යාපාරේ ණය සම්පාදනය කරන පාර්ශවයක්. හැබැයි තමන්ගේ සොහොයුරාට මේ ව්‍යාපාරය කරගෙන යාම සඳහා ඇය අත්වලක් දෙමින් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමට සහයෝගය දක්වනවා. හොඳයි, ප්‍රශ්නෙට යොමු වෙමු. අපිට දැන් පිළිතුරු ලියන්න පුළුවන්. අපි තීරණය කරා මේක මොකද්ද? මේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් නෙමෙයි. මෙම ව්‍යාපාරය තනි ව්‍යාපාරයක්. අපි ලියමු. මෙම ව්‍යාපාරය තනි ව්‍යාපාරයකි. එහෙම නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරයකි. අයිතිකරු එක්කෙනයි. මෙම ව්‍යාපාරය තනි ව්‍යාපාරයකි. දැන් අපිට පිළිතුරට හේතු දක්වන්නත් ඕන. මම හේතු වෙනම පාටකින් දැක්වා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද්ද? අපි එහෙම තීරණය කරේ අපි ඒ තීරණය හරියටම ගත්තේ මේ ව්‍යාපාරයට තමාගේ සහෝදරිය වෙන දිනු මෙම ව්‍යාපාරයට රුපියල් 20000ක ණය මුදලක්
ණය මුදලක් සැපයීම මත ඇය මෙම ව්‍යාපාරයේ අයිතිකරු අයිතිකරුවකු නොවන බව තහවුරු වේ. හරිද? මෙම ව්‍යාපාරයේ තනි ව්‍යාපාරයකි. දිනු මෙම ව්‍යාපාරයට රුපියල් 20000ක ණය මුදලක් සැපීම මත ඇය මෙම ව්‍යාපාරයේ අයිතිකරුවකු නොවන බව තහවුරු වේ. ඒක තමයි අපි දක්වන හේතුව. හොඳයි. අපිට දැන් පුළුවන් දෙවන ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ලක්ෂිතගේ සොහොයුරිය දිනු මෙම ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු බවට ඔහුට උපදෙස් දෙන ලදී. ඇය එසේ උපදෙස් දෙන ලද්දේ ඇයි? මොකද්ද කියන්නේ? සහෝදරිය කියනවා අයියට කියනවා ඔය ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන කියලා. ලියාපදිංචි කරන්න ඕන. කොහෙද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරලා ලියාපදිංචි අංකයක් ලබා ගන්න ඕන. කොහොමද මේක නංගි කියන්නේ? එහෙම නැත්නම් දිනු ඇයි මෙහෙම කියන්නේ? දිනුට ඒ පිළිබඳ දැනුමක් තියෙන නිසා. මොකද ඇය මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට අදාළ ඩිප්ලෝමා පාඨමාලාවක් ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවක්. ඒක නිසා ඇය එම පාඨමාලාවෙන් ලබාගත් දැනුම මත තමයි තමාගේ සහෝදරයාට මේ උපදෙස් දෙන්නේ. ලියාපදිංචි කරන්න ඕන කියලා ඇය නිශ්චිතවම දැනගන්නවා. ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් තමාගේ සහෝදරයාට ලබා දෙනවා. එමනම් මෙම ව්‍යාපාරයේ ලියාපදිංචි කළ යුතුද? ඒක සනාථ කරන්න තමාගේ සොහොයුරිය ඉදිරිපත් කර කරුණු මොනවද? ඇය ඊටමත් විශ්වාසයෙන් කියනවා මේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරන්න ඕන කියලා. එමනම් දිනු මේක ලියාපදිංචි කළ යුතු බවට තීරණය කරන්න බලපෑපු කරුණු මොනවද? මොකද මේ අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි දුවේ පුතේ. තනි ව්‍යාපාරයක් කියලා කියන්නේ මේ ලෝකේ ඊටමත් පහසුවෙන්ම ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාරික සංවිධාන වර්ගය. එතකොට මේ ලෝකේ වැඩි හරියක් අපිට දක්නට ලැබෙන්නේ මෙන්න මේ වගේ ඊටමත් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන වර්ග තමයි වැඩියෙන්ම අපිට දක්නට ලැබෙන්නේ. මොකද නීතියේ මැදිහත් වීම ඊටමත් අවම නිසා. එමනම් මේ ව්‍යාපාරයේ අපි උපකල්පනය කරනවා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. එහෙමනම් ලංකාවේ තියෙන නීති රීති තමයි මේකට අදාළ වෙන්නේ. එහෙමනම් ලංකාවේ තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට නම් ඊට හේතුපාදක වන නීතිමය රාමුව ගැන අපි දැනගෙන ඉන්න ඕන. මොකද්ද නීතිමය රාමුව ලංකාවේ තියෙන? පළවෙනි දේ තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක. හැබැයි අපිට ඒක ඉතාමත් සරලව ඒ විදිහටම කියන්න බෑ. අපි ඒක විස්තර කරන්න ඕන ඇයි කියලා. කුමන තත්ත්වයක් යටතේ මේ ව්‍යාපාරය ආරම්භ කළොත්ද මේ ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වන්නේ? මම ඒක පැහැදිලි කරන්නම්. ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නම ඇතුළත්ව ආරම්භ කරනවා නම් ව්‍යාපාරයේ නාමය විදිහට අයිතිකරුගේ සම්පූර්ණ නම අඩුවක් පාඩුවක් වෙනස් කිරීමක් නැතිව ඒ ආකාරයෙන්ම මේ ව්‍යාපාරය නාමය තබනවා නම් අපි හිතමු PW සිරිසේන කියලා. PW සිරිසේන කියලා කෙනෙක් ඉන්නවා. ඔහු ව්‍යාපාරයක්
ආරම්භ කරනවා PW සිරිසේන සහ සමාගම කියලා. තමාගේ අයිතිකරුගේ සම්පූර්ණ නම ඒක ඇතුලේ තියෙනවා මුලකුරුත් එක්ක. එතකොට PW සිරිසේන කියන සම්පූර්ණ නම ඇතුළත් ව්‍යාපාරයේ නාමය තබනවා නම් ඔන්න අර අපි තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න අවශ්‍යතාවයක් නැහැ කියන ඒ නීතිමය රාමුව තුල අපිට ලියාපදිංචියකින් තොරව මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාරයේ අයිතිකරුගේ නම තමයි ලක්ෂිත. එතකොට ලක්ෂිතගේ සම්පූර්ණ නම මේ කේස් එකේදී අපිට දීලා නැහැ. නමුත් අපි දන්න කාරණයක් තමයි ව්‍යාපාරයේ නම විදිහට ලක්දිනු කියලා තමයි අපි දැක්කේ. මේකේ දාලා තියෙනවා ලක්දිනු කියලා තමයි ව්‍යාපාරයේ නාමය තබන්නේ. එhmenan සොහොයුරිය මේ පිළිබඳ නිරීක්ෂණය කරනවා මනා අවබෝධයක් තියෙනවා. එhmenan සොහොයුරිය කියනවා මේකට අදාළ නීතිමය රාමුව තමයි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත. ව්‍යාපාර නාම රෙජිස්ටර් කිරීමේ ආඥා පනත. ඒ අනුව නැගණිය කියනවා පළාත් සභාවේ ව්‍යාපාර ප්‍රඥාප්තිය යටතේ මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන කියලා. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය අරගෙන ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ ආයුධම්පතක් ලබාගෙන ඒකේ ක්‍රියාදාමයක් තියෙනවා ග්‍රාම සේවා සහතිකය පදිංචි සහතිකය මේ වගේ කාරණා සනාථ කරගෙන සම්පූර්ණ කරන ලද ආයුධම්පතක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරලා මේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරලා ලියාපදිංචි කිරීමේ සහතිකයක් ලබා ගන්න ඕන කියන එක තමයි එයා තමාගේ සහෝදරයාට පැහැදිලි කරන්නේ. එතකොට අපිට අහන්නේ ඇයි මේ විදිහට උපදෙස් දුන්නේ කියලා. ඒක නිසා අපිට ඒ පිළිබඳ යමක් දැන් මේ පිළිතුර විදිහට ලිව්වොත් තමයි මේ පිළිතුර සම්පූර්ණ පිළිතුරක් බවට පත්වන්නේ. ඇයි ඇය එසේ උපදෙස් දෙන ලද්දේ කියන එක. හොඳයි. අපි එවනම් මේක මෙන්න මේ විදිහට ලියමු. තනි ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් අන්න ඒක තමයි වැදගත් කාරණය. සම්පූර්ණ නමින් ආරම්භ කිරීමේදී ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. නමුත් අපි මේ විදිහට ලියමු. නමේ කොටසක් හෝ වෙනත් නමකින් ව්‍යාපාරය ආරම්භ කරයි නම් නීතිය තමයි පළාත්
පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය යටතේ. ඒක තමයි ලංකාවේ නීතිය. පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය යටතේ කවුද මේක ලියාපදිංචි කරන පුද්ගලයා? व्यापार नाम रजिस्ट्रार वरया मगिन व्यापारය ලියාපදිංචි කිරීම කිරීම අනිවාර්යය වේ. හොඳයි. මං හිතනවා මේ පිළිතුර ප්‍රමාණවත් කියලා. අපි නැවත වතාවක් කියවලා බලමු. ඇය එසේ උපදෙස් දෙන ලද්දේ ඇයි? තනි ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් ආරම්භ කිරීමේදී ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති නමුත් නමේ කොටසක් හෝ වෙනත් නමකින් ව්‍යාපාරය ආරම්භ කරයි නම් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා මගින් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. එතකොට අපි තව පොඩ්ඩක් එක ලියමු. මොකද ඒක තමයි නීතිමය අවශ්‍යතාවය. මෙම ව්‍යාපාරයේ නම ඒ කියන්නේ ලක්දිනු යන්න ලක්ෂිතගේ සම්පූර්ණ නම නොවේ. නම නොවන නිසා මෙම ව්‍යාපාරය ලීප කළ යුතුයි. ඔන්න අපේ ව්‍යාපාරය අපි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව අපි දැන් තහවුරු කරා. හොඳයි. දැන් අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය 3 වන කොටස. මෙම සිද්ධියේ ඇතුළත් ව්‍යාපාර අවස්ථාවක් සඳහන් කරන්න. හොඳයි. මේකේ අහනවා මෙන්න මේක අපි දැනගන්න ඕන තමයි ව්‍යාපාර අවස්ථාවක් ඒ වගේම ව්‍යාපාරේ ශක්තියක්. මතකද මේ න්‍යායාත්මක කරුණු අපි සොයා ගන්න පාඩම් කොටස. ව්‍යාපාරයක පරිසර අධ්‍යයනය. ව්‍යාපාරික පරිසරයක් අපි සූක්ෂම විදිහට අධ්‍යයනය කරනකොට අපිට අනාවරණය කරගන්න පුළුවන් යම් සාධක පවතිනවා. ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන විවිධ පාර්ශ්වකරුවන් සහ අනෙකුත් බලවේග අන්තර්ගත ව්‍යාපාරික වටපිටාව. ඒක තමයි ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ. එහෙනම් මේ පරිසරය අධ්‍යයනයේ වැදගත් කියලා තමයි අපිට කියන්නේ. ව්‍යාපාරයක් කරගෙන යන්න ඉස්සෙල්ලා කරගෙන යන අතරතුර නිරන්තරයෙන්ම අපි
මේ පරිසරය අධ්‍යයනය කරන්න ඕන. මොකද මේ පරිසරයේ ඇතුළත සිදුවන යම් යම් වෙනස්කම් මගින් ව්‍යාපාරයේ ගමන් කළ යුතු දිශානතිය එහෙම නැත්නම් ව්‍යාපාරයේ විසින් සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ යම් යම් ඉඟි අපට පාන නිසා. ඉතින් මේවා හඳුනා ගන්න ව්‍යාපාර තමයි ව්‍යාපාරයේ පරිසරයට ප්‍රතිචාර දක්වමින් සාර්ථකව ඉස්සරහට ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි යම් යම් ඒ සාධකවලට අනුගත වෙමින් එහෙම නැත්නම් ඊට අදාළ යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් අපිට ව්‍යාපාරය කරගෙන යන්න ඕන. ඉතින් මේ පරිසර අධ්‍යයනයේදී අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂ සාධක වර්ග කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි මේ ව්‍යාපාර අවස්ථාවන් සහ ශක්තියින් කියලා කියන්නේ. අපේ මේකේ ව්‍යාපාර අධ්‍යයනය කරනකොට පරිසර අධ්‍යයනය කරනකොට අපි කියනවා SWOT analysis කියලාත් කියනවා. SWOT කියලා කියන්නේ SWOT කියන ඉංග්‍රීසි හතරේ කෙටි මේකක්. SWOT 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 විග්‍රහය කියලා තමයි කියන්නේ. S වලින් කියන්නේ strengths ශක්තියින් මෙන්න ශක්තියින් S එක තමයි මේ තියෙන්නේ. W කියලා කියන්නේ ශක්තියේ අනිත් පැත්ත දුර්වලතාවයන් weaknesses. ඊට මේ O කියන එකෙන් කියන්නේ opportunities. opportunities කියලා කියන්නේ මොනවද? ව්‍යාපාර අවස්ථාවන්. මෙන්න අවස්ථාවන් opportunities. ඒකේ විරුද්ධ පැත්ත තමයි T කියලා කියන්නේ. එහෙම නැත්නම් threats කියලා කියනවා. සිංහලෙන් කියනවා තර්ජන කියලා. එහෙනම් අපි හොයා ගන්න ඕන ව්‍යාපාරයේ ශක්තියින් දුර්වලතාවයන් අවස්ථාවන් සහ තර්ජන. එතන මේකෙන් මෙන්න මේ දෙක ගත්තොත් එහෙම මේක හොඳයි මේකත් හොඳයි. මේ දෙක ටිකක් අපිට බරපතලයි. දුර්වලතාවයන් සහ තර්ජන කියන එක අපිට අයහපත් ආකාරයෙන් බලපාන සාධක දෙකක්. එතන මේ සාධක දෙක තියෙනවා නම් අපිට මේ අයහපත් බලපෑම ඒක නැති කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධ වෙනවා. එතන මේ strengths කියන එකයි opportunities කියන එකයි අපි කියව හොඳ කාරණා දෙකක් කියලා. ඉතින් මේවා අපිට තියෙනවා නම් අපි මොකද කරන්න ඕන? මේවායෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න කටයුතු කරන්න ඕන. මොකද්ද? උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද ව්‍යාපාරයට මේක ලැබෙන chance එකක් නිසා. ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන අපි උරගාලා බලන්න ඕන. හොඳයි. අපෙන් දැන් මේ සරලවම අහන්නේ මෙම සිද්ධියේ තියෙන ව්‍යාපාර අවස්ථාවක් තමයි සඳහන් කරන්න කියලා කියන්නේ. මොකද්ද? ව්‍යාපාර අවස්ථාවක්. හොඳයි. අපි බලමු. සිද්ධිය පොඩ්ඩක් නැවත වතාවක් අපි කියවලා බලමු. මොකද්ද මේකේ තියෙන අවස්ථාවන් සහ මේකේ තියෙන ශක්තියින් මොනවද කියලා. හොඳයි. අපි දන්නවා මේකේ අපි මේක ලියාගත්තනේ අපි මුලට ගියොත් එහෙම සිද්ධියේ මෙන්න. අපි යම් කරුණු අපි නිරාවරණය කරගත්තා අපිට ඉතාමත් හොඳින් පේන්න. එතකොට ලක්ෂිතගේ නිවස ඉදිරිපිට පාසල පිහිටවලා තියෙනවා. ගේ ඉස්සරහා තමයි පාසල තියෙන්නේ. ළමයි ටික බස් එකට නගින්නත් එන්නේ පාසල ඉස්සරහට. එවනම් මෙන්න ලක්ෂිතට ව්‍යාපාර අදහස ඔළුවට වැටෙන්න එයා දැක්ක පළවෙනි නිරීක්ෂණය. මම මෙතන පළතුරු ව්‍යාපාරයක් ආරම්භ කරා නම් මට හොඳ අවස්ථාවක් අනිවාර්යෙන්ම ලැබෙනවා සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන්න. ඒක නේද? හොඳයි. එhmenan අපිට දැන් පිළිතුර ලියන්න පුළුවන්. මොකද්ද පළවෙනි කොටසෙන් අපෙන් අහන්නේ? මෙම සිද්ධිය ඇතුළත් ව්‍යාපාර අවස්ථාවක් සඳහන් කරන්න කියලා. අපි ලියමු. ලක්ෂිතගේ ව්‍යාපාරය
පාසල ඉදිරිපිට පිහිටීම මේ නිසා විශාල ගනුදෙනු කරුවන් පිරිසකට සේවා සැපයීමට අවස්ථාවක් ලැබේ. අපි දන්නවා ව්‍යාපාරයක සාර්ථකත්වයේ මූලිකම කරුණක් තමයි හිතයිසී ගනුදෙනුකරුවන් පිරිසක් බිහිවීම. ඒක නිසා ගුණාත්මක විදිහට මේ පළතුරු සාධාරණ මිලකට අපි වෙළඳාම් කටයුතු කරනවා නම් අපේ ගනුදෙනුකරුවෝ අපිට ඉන්නේ වැඩි ඈතක නෙමෙයි, පාසලේ ගේට්ටුවෙන් එළියට එනවත් එක්කම ඔවුන්ගේ නෙත ගැටෙන්නේ අපේ ලක්දිනු කියන පළතුරු ව්‍යාපාරය. ඒක නිසා අපේ ව්‍යාපාරයේ අලෙවි කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යෑමේ අවස්ථාවක් අපිට උදා වෙලා තියෙනවා. හොඳයි. ඒක තමයි අපේ අවස්ථාවක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් දේ. හොඳයි. ඊළඟට අපි බලමු ව්‍යාපාරයේ ශක්තියක් සඳහන් කරන්න. ව්‍යාපාරයේ ශක්තියක් සඳහන් කරන්න කියලාත් කියනවා. මෙන්න සිද්ධිය අපිට පේන්න තියෙනවා. දැන් මේකේ අපිට ශක්තියින් අපිට කීපයක් හොයාගන්න පුළුවන්. ව්‍යාපාරයේ ශක්තියින් විදිහට අපි හඳුනගන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ තියෙන දැනුම, අත්දැකීම්, ප්‍රාග්ධන ශක්තිය, ඒ වගේ දේවල් අපිට ශක්තියින් විදිහට හඳුනගන්න පුළුවන්. හොඳයි. අපිට ඔය කියන කාරණා මොනවා හරි මේ ව්‍යාපාර සිද්ධිය පසුබිමේ අපි සොයාගත්තද? අපි බලමු. මේකේ කියනවා මෙන්න මේක. ඔහු මේ ව්‍යාපාරය කටයුතු කරගෙන යාම සඳහා ඔහු ඒ පිළිබඳ දැනුම ලබා ගන්න ඔහු මොකද්ද කියලා තින්නේ පළතුරු බීම නිෂ්පාදනය නමින් පොතක් කියවීමෙන් ලබාගත් දැනුම. ඊළඟට අපි බලමු ආ කොටසෙන් අහන්නේ අපි කිව්වේ මොකද්ද? ව්‍යාපාර ශක්තියින් කියලා. එතන මං කිව්වේ මොනවද? ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන ශක්තිය, ඒ වගේම දැනුම, අත්දැකීම්, ඒ වගේ දේවල්. එහෙමනම් අපි කිව්වේ දැන් මේ සිද්ධිය ඇසුරෙන් අපි මොනවද දකින්නේ දේ කියලා. එතන අපි එක දකින්න දෙයක් තමයි මේකේ කියනවා ලක්ෂිත පළතුරු බීම නිෂ්පාදනය පිළිබඳ පොතක් හොයාගෙන නිවසෙන් ඒක කියවලා දැනුමක් ලබලා දීලා තියෙනවා. එහෙමනම් මේක එකක් තමයි ශක්තියින් අපිට කීයක්ද සඳහන් කරන්න කියන්නේ? ශක්තියක්. එකක් තමයි අහන්නේ. හරි? ඒක හන්ද අපි එකකට වඩා ලියමු. අපි පළවෙනි එක තමයි පොතපත ආශ්‍රයෙන් පළතුරු නිෂ්පාදනය පිළිබඳ ලබාගත් දැනුම එකක්. අපි අතිරේක කරුණු කීපයක් අපි අධ්‍යයනය කරමු. මේකෙම අපි දැක්ක තව දුරටත් ලක්ෂිතගේ ඉතිරි කිරීම මගින්
යොදාගත හැකි ඉතිරි කිරීම් කරලා තියෙනවා. ඒ මගින් යොදාගත හැකි ප්‍රාග්ධනය. මේවා තමයි මිනිසුන්ට ඇතිවෙන ගැටලු ව්‍යාපාරයන් පටන් ගන්නකොට ප්‍රාග්ධනය හොයාගන්න බැරි නම් යොදාගත හැකි ප්‍රාග්ධනය. ඒක අපි කියලා තිබ්බ රුපියල් මං හිතන්නේ 70000ක් වගේ මුදලක් ඔහු ආයෝජනය කරන්නේ රුපියල් 50000ක්. රුපියල් 50000ක් තමා ඉතිරි කරගත් මුදල්. ඒ වගේම ලක්ෂිතගේ නැගණිය මේ ව්‍යාපාරයට උදව් කරනවා නේද? සහෝදරිය ඒකත් වටිනවා. තමාගේ සේවකයෙක් වුණත් දැනුමක් තියෙනවා නම් ඒකත් ව්‍යාපාරයේ ශක්තියක් වෙනවා. සහෝදරියගේ ව්‍යාපාරික දැනුම. ඇය තමයි උපදෙස් දුන්නේ මේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු බවට. ඒ කියන්නේ තවදුරටත් මේ ව්‍යාපාරය කරගෙන යෑමේදී යම් ව්‍යාපාරික උපදෙස් දීමේ හැකියාවක් තමාගේ සහෝදරියට තියෙන්න පුළුවන්. හොඳයි. අපි දැන් දෙවෙනි කොටසේ කොටසත් අපි සාකච්ඡා කළා අවසන්. තුන්වෙනි ප්‍රශ්නේ. එමනම් අපි දැන් බලමු හතරවෙනි ප්‍රශ්නේ. ලක්දිනු ව්‍යාපාරයේ වාසි දෙකක් සහ අවාසි දෙකක් ලියන්න. මොකද්ද මේ ලක්දිනු කියන ව්‍යාපාරයේ වාසි දෙකක් සහ අවාසි දෙකක් ලියන්න කියලා තමයි කියන්නේ. අපි දැන් මේක කුමන කෝණයකින්ද මේ ප්‍රශ්නයට අපි පිළිතුරු ලියන්න ඕන. අපි දැන් ශක්තියින් සහ එහෙම නැත්නම් අපි දුර්වලතාවයන් අවස්ථාවන් සහ ශක්තියින් අපි ගැන කතා කරා. එතකොට මේක අහන්නේ ලක්දිනුගේ ව්‍යාපාරයේ වාසි දෙකක් සහ අවාසි දෙකක්. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නෙට අපි කුමන කරුණු ඔස්සේද අපි පිළිතුරු ලියන්න ඕන කියලා. එතකොට මේකෙදි අපේ අවධානය යොමු වෙන්න ඕන දරුවනි මේ ලක්දිනු කියන ව්‍යාපාර සංවිධානයේ ස්වභාවය සංවිධාන විශේෂය කුමක්ද කියන ඒ කොටස ඔස්සේ තමයි අපි මේකෙදි පිළිතුරු ලියන්න ඕන. එතකොට අපි දන්නවා මේක කුමන විදිහේ ව්‍යාපාර සංවිධාන වර්ගයක්. මේක පුද්ගලිකාංශයේ තනි පුද්ගල ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධාන වර්ගයට තමයි මේක යටත් වෙන්නේ. එහෙමනම් මේ ව්‍යාපාර සංවිධානය තනි පුද්ගල ව්‍යාපාරයක් වන විට අපිට ලැබෙන වාසි සහ අවාසි තියෙනවා. එතකොට මෙන්න මේ ඔස්සේ අපිට මේ පිළිතුර ගොනුගත කරන්න පුළුවන් නම් අපිට මේ ලබා දෙන ලකුණු ටික අපිට රැස් කරගන්න පුළුවන්. හොඳයි. අපි ඒ ඔස්සේ වාසි දෙකක් සහ අවාසි දෙකක් ලියමු. අපි මුලින්ම වාසි කීපයක් ලියමු. වාසි. තනි පුද්ගල ව්‍යාපාරයක වාසි ලියන්න පුළුවන් නම් අපිට මේකට දෙන ලකුණු ටික අපිට උපය ගන්න පහසුයි. පළවෙනි එක තමයි තම හැකියාවන්. තනි පුද්ගල ව්‍යාපාරයක තම හැකියාවන් උපරිම අයුරින් ව්‍යාපාර වර්ධනය සඳහා උපයෝගී කරගත හැක. ඒක පළවෙනි වාසිය. ඒ වගේම අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වා ගැනීමෙන් ලාභය තනිව භුක්ති විඳින්න පුළුවන්. ලාභය තනිව භුක්ති විඳීමේ හැකියාව. හොඳ ලාභයක් තිබ්බොත් ඒක කාටවත් බෙදිලා යන්නේ නැහැ.
ඒක තමා විසින් 100%ක් පාවිච්චි කරන්න පුළුවන්, තමාගේ කරගන්න පුළුවන්. ලාභයේ තනිව භුක්ති විඳීමේ හැකියාව. තව ගොඩක් වාසි තියෙනවා. අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක් ඉතාමත් පහසුවෙන් අපිට ආරම්භ කරන්න පුළුවන්. අවම නීතිමය මැදිහත් වීමක් තමයි තියෙන්නේ. මේ වගේ අපිට වාසි ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අවාසි මොනවද කියලා. මේ වගේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරයක් කර ගැනීමේදී අපිට තියෙන අවාසි සහගත තත්ත්වයන් මොනවද? අපි ඉගෙන ගත්තා ව්‍යාපාරයේ වගකීම සීමා සහිතද සීමා රහිතද? වගකීම අසීමිත වීම. ව්‍යාපාරයේ විසින් යම් මේ ව්‍යාපාරය අසාර්ථක වුණොත් ව්‍යාපාරයේ වගකීම් තියෙනවා නම් අපිට නිදහස් වෙන්න තමාගේ පුද්ගලික දේපල පවා මේ වගකීම් වලින් නිදහස් වීම සඳහා පාවිච්චි කිරීමට සිද්ධ වීම අවශ්‍යයක්. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නැහැ. ව්‍යාපාරයේ වගකීම අසීමිත වීම. දෙවෙනි එක අපි ලියමු නෛතික පුද්ගල භාවයක් නැත. නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට මේක සලකන්නේ නැහැ. නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම. ලක්දින ව්‍යාපාරයටත් නෛතික පුද්ගල ව්‍යාපාර භාවයක් නෛතික පුද්ගලයෙක් විදිහට හඳුන්වන්නේ නැහැ. ව්‍යාපාරයේ ලියාපදිංචි කළද නීතිය ඉදිරියේ නෛතික පුද්ගල භාවයක් අපිට හිමි වෙන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි එක තමයි අතිරේක කාරණයක් අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අපි දන්නවා යම් කිසි ආකාරයකින් ව්‍යාපාරයේ අයිතිකරු මිය ගියහොත් එහෙම නැත්නම් ඔහුට වැඩ කටයුතු කිරීමේ උමතුභාවය වැනි එහෙම නැත්නම් ඔහුට ශක්තියක් නැති වෙනවා, අසනීප වෙනවා. මේ වගේ කාරණයක් සිද්ධ වුණොත් මේ ව්‍යාපාරයේ එතනින් නතර වෙනවා. ඒක අපිට තවදුරටත් ඉස්සරහට කරගෙන යෑමේ හැකියාවක් නැහැ. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ජනවාරි මාසයේ පළවෙනි දිනට ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව දක්වන්න. ගිණුම් කරන සමීකරණය. මොකද්ද ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? ව්‍යාපාරයේ වත්කම් වල හිමිකාරත්වය පෙන්වන සම්බන්ධතාවය තමයි අපි කිව්වේ ගිණුම් කරන සමීකරණය කියලා. මොකද්ද? ව්‍යාපාරයක වත්කම් වල හිමිකාරත්වය බෙදී යන ආකාරය පෙන්වන සම්බන්ධතාවයට තමයි අපි කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා. ව්‍යාපාරයක වත්කම් සමානයි අපි කිව්වා එක්කෝ ඒක අයිති වෙන්නේ හිමිකම්. හිමිකම් කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ඒගොල්ලන්ට අයත් වත්කම් කොටස. එහෙම නැත්නම් හිමිකම් සහ වගකීම්. අපි දන්නවා ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය වත්කම් සියල්ල සම්පාදනය කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කරන්න සමහරලාට ව්‍යාපාරයේ අයිතිකරුවන්ට බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවක අයිතිකරුවන්ට සිද්ධ වෙනවා බාහිර පාර්ශ්වයක්ගෙන් බැංකුවක් එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ගෙන් ණය මුදලක් ආකාරයෙන් ඒ අවශ්‍ය ඒ වත්කම් මූල්‍ය කරන්න අවශ්‍ය අතිරේක ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න. ඒ වගේ අතිරේක ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නා අයට අපි කියන්නේ ව්‍යාපාරයේ ණය ප්‍රාග්ධනය සපයන්නන් විදිහට. ණය ප්‍රාග්ධනය සපයන්නන් විදිහට ඔවුන්ට මේ ව්‍යාපාරයේ අයිතියක් හිමිවන්නේ නැහැ. අර මේ ව්‍යාපාරයේ අයිතිය හිමි වෙන්නේ
අපි දන්නවා ව්‍යාපාරයේ සැබෑ අයිතිකරුවන් එහෙම නැත්නම් ව්‍යාපාරයේ අවදානම දරමින් ප්‍රාග්ධනය යොදවන පුද්ගලයන්ට තමයි අපි කියන්නේ ව්‍යාපාරයේ හිමිකරුවන් කියලා. ඔවුන්ගේ අයිතියට අපි හිමිකම් කියලා කියනවා. ණය ප්‍රාග්ධනය ආකාරයෙන් මේ ව්‍යාපාරයේ වත්කම් මූල්‍ය කරගන්න අරමුදල් සම්පාදනය කරන කට්ටියට තමයි අපි කියන්නේ වගකීම් ආකාරයෙන් ව්‍යාපාරයට සම්බන්ධ වන අය. එතකොට මේක තමයි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. ව්‍යාපාරයේ තියෙන සියලුම වත්කම් එක්කෝ ව්‍යාපාරයේ සැබෑ හිමිකරුවන්ට අයත් එහෙම නැත්නම් එකකින් කොටසක් ණය ප්‍රාග්ධනයේ විදිහට ණය අරමුදල් විදිහට ව්‍යාපාරයේ වත්කම් මූල්‍ය කරගන්න අරමුදල් සම්පාදනය කරපු පාර්ශවයන්ට අයත් කියලා. මේක තමයි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. එතකොට අපිට කියන්නේ ජනවාරි මාසේ පළවෙනි දිනට තමයි ගිණුම් කරන සමීකරණය ගොඩනගන්න කියලා කියන්නේ. කවද්ද? 2017 ජනවාරි මාසේ පළවෙනිදාට. එතකොට 2017 ජනවාරි මාසේ පළවෙනිදා සිදුවෙච්ච ගණදෙනු ආශ්‍රයෙන් තමයි අපිට මේ සමීකරණය ගොඩනගන්න සිද්ධ වෙන්නේ. 2017 ජනවාරි මාසේ පළවෙනිදා සිදුවෙන ගණදෙනු ටික මොනවද? මේ ටික අපි හඳුන ගන්න ඕන. දැන් මෙතනින් එහාට මේ තියෙන ගණදෙනු ටික ජනවාරි මාසය තුල සිද්ධ වුණා කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. මේ තියෙන්නේ ජනවාරි මාසය තුල. එහෙමනම් මේ පැත්තේ තියෙන ගණදෙනු ටික ගිණුම් කරන සමීකරණයට බලපෑමක් නැහැ මේ අවස්ථාවේදී. මොකද මෙතෙන්දි කියන්නේ ජනවාරි මාසේ පළවෙනි දින 2017 ගිණුම් කරන සමීකරණය තමයි අපිට ගොඩනගන්න කියලා කියන්නේ. එහෙමනම් ජනවාරි මාසේ පළවෙනි දින සිදුවෙන ගණදෙනු ටික පමණයි මේකට අදාළ වෙන්නේ. ඒක නිසා අපි දැන් බලමු මේ ජනවාරි මාසේ පළවෙනි දින සිදුවෙන ගණදෙනු ටික අපි දැන් ගිණුම් කරන සමීකරණයට අන්තර්ගත කරමු. පළවෙනි ගණදෙනුව තමයි ලක්ෂිත විසින් රුපියල් 50000ක මුදලක් යෙදවීම. ඒක නිසා මේ අවස්ථාවේදී ව්‍යාපාරයට එකතු වන වත්කම් විශේෂය තමයි මොනවද? මුදල්. මුදල් කීයක් ලැබෙනවද? රුපියල් 50000යි. 50000යි. ඒතර වත්කම් පැත්තට 50000ක් මුදල් එකතු වන විට ඒක ගිණුම් කරන සමීකරණයේ අනිත් පැත්තේ කාටද අයිති වෙන්නේ? මේ යොදවන 50000 කාටද අයිති වෙන්නේ? හිමිකම් ආකාරයෙන්ද වගකීම් ආකාරයෙන්? අපි දන්නවා ලක්ෂිත කියන්නේ මේ ව්‍යාපාරයේ සැබෑ හිමිකරුවා. එමනම් ලක්ෂිත මේ ව්‍යාපාරයට රුපියල් 50000ක් යොදවන වහාම ඔහුගේ ව්‍යාපාරික අයිතියක් බිහි වෙනවා රුපියල් 50000ක. ඒක තමයි අපි ගිණුම් කරන්නේදී ද්විත්ව සටහන් විදිහටත් අපි මේකම හඳුන ගන්නවා. මුදල් විදිහට වත්කම් ගිණුම අපි හර කරනවා, ප්‍රාග්ධන ගිණුම අපි බැර කරනවා ප්‍රාග්ධනයේ විදිහට. හොඳයි. එමනම් මේ ගිණුම් කරන සමීකරණය තුලිනුත් මේ ව්‍යාපාරයේ නිරන්තරයෙන් මේ ගණදෙනු හරහා සිදුවෙච්ච මේ සම්බන්ධතාවය අපිට පෙන්වන්න පුළුවන්. ව්‍යාපාරයක සිදුවන ඕනම ගණදෙනුවක් අපිට මේ ගිණුම් කරන සමීකරණයට අන්තර්ගත කරන්න පුළුවන්. ඒ ගණදෙනුවක් සිදුවෙන ඕනම අවස්ථාවක මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන අගයන් වෙනසකට භාජනය වෙන බව අපි දන්න කාරණයක්. හොඳයි. මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 50000කින්. ඒත් එක්කම හිමිකම් කියන වත්කමත් වැඩි වෙනවා රුපියල් 50000කින්. හොඳයි. ජනවාරි මාසේ පළවෙනි දින සිදුවෙන අනෙකුත් ගණදෙනුව කුමක්ද? ඒකෙදි සිද්ධ වෙන්නේ රුපියල් 20000ක මුදලක් ව්‍යාපාරයට එකතු වෙනවා. නේද? රුපියල් කීයකද? 20000ක මුදලක් ව්‍යාපාරයට එකතු වෙනවා. එහෙමනම් මුදල් කියන එක යටතේ මම තවත් 20000ක් මම එකතු කරනවා වත්කම් පැත්තෙන්. එතකොට මේ 20000 කාටද අයිති? එතකොට මේ 20000 කවුද දෙන්නේ? සොහොයුරිය. එතකොට අපි සොහොයුරිය කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකරුවෙක් නෙවෙයි කියලා අපි
ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනකොට අපි තීරණය කරා. එහෙමනම් එයා ව්‍යාපාරයට ණය ආකාරයෙන් ණය දුන්න ණය සම්පාදනය කර පාර්ශ්වයක් විදිහට තමයි ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ. එහෙමනම් ණය දෙන පාර්ශ්වයන් අයිති වෙන්නේ ගිණුම් කරන සමීකරණයේ මෙන්න මේ දෙවෙනි කොටසේ. එහෙමනම් මොකද්ද මෙතන එයා යොදවන්නේ ණයක් තමයි දෙන්නේ. ණය කීයද? රුපියල් 20000යි. සහෝදරිය දෙන ණය රුපියල් 20000යි. එහෙමනම් වගකීම් ආකාරයෙන් රුපියල් 20000ක් එකතු වෙනවා මේ දකුණු පැත්තේ ගිණුම් කරන සමීකරණයේ වම් පැත්තේ එම මුදල් ටික රුපියල් 20000ක් විදිහට වත්කම් වලට එකතු වෙනවා. වත්කම් වල අගය තවත් රුපියල් 20000කින් ඉහළට යාමක් සිද්ධ වෙනවා. හොඳයි. දැන් අපේ ජනවාරි මාසයේ පළවෙනි දින තියෙන ගනුදෙනු ටික සියල්ල මෙපමණයි. ඒක නිසා මට දැන් මේකේ සාරාංශය එහෙම නැත්නම් එකතුව දැන් මට ගණනය කරන්න පුළුවන් ගිණුම් කරන සමීකරණය. අපි බලමු එකතුව අරගෙන කීයක්ද කියලා. 50000යි 20000යි. එහෙමනම් ව්‍යාපාරයේ වත්කම් රුපියල් 70000යි. ව්‍යාපාරයේ හිමිකම් කීයද? රුපියල් 50000යි. ඒ වගේම ව්‍යාපාරයේ වගකීම් කීයද? රුපියල් 20000යි. එහෙමනම් මෙන්න මේක තමයි ජනවාරි මාසයේ පළවෙනි දින 2017 ගිණුම් කරන සමීකරණය. මේක නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලන්න. 50000ට 20000ක් එකතු වුණාන් පස්සේ අපිට ලැබෙනවා රුපියල් 70000ක්. රුපියල් 70000 සමාන වෙන්න ඕන මේ සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන අගයට. ඒකත් රුපියල් 70000ක් විදිහට සඳහන් වෙන නිසා ගිණුම් කරන සමීකරණේ රුපියල් 70000ක් බවට පත් වෙනවා. හොඳයි. අපි පිළිතුරු සාකච්ඡා කරලා අවසන් කළේ 5 වෙනි ප්‍රශ්නයට. අපි දැන් යමු 6 වෙනි ප්‍රශ්නය. බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ දිත්ත සටහන ලියන්න. බැංකු ගිණුම්. හොඳයි. අපි මේ සිද්ධිය ඇතුලේ ජනවාරි මාසයේ තුල සිදුවෙන ගණදෙනු වලින් අපි එක ගණදෙනුවක් අපි දැක්කා. මේ ව්‍යාපාරය බැංකු ගිණුමක් ආරම්භ කළා කියලා සඳහන් වෙනවා. අපි බලමු කොතනද ඒක සඳහන් වෙන්නේ කියලා. මෙන්න මෙතන. රුපියල් 2000ක මුදලක් තැන්පත් කර බැංකු ගිණුමක් විවෘත කළා. එතන මෙන්න මේ ගණදෙනුවට අදාළව තමයි අපිට මේ කියන්නේ මොකද්ද? දිත්ත සටහන ලියන්න කියලා. දිත්ත සටහන. අපි දන්නවා ගණදෙනු ව්‍යාපාරයක සටහන් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගිණුම් කරන සමීකරණය ආශ්‍රයෙන් අපිට ව්‍යාපාරයේ වත්කම් සහ හිමිකම් එහෙම නැත්නම් වගකීම් අතර සම්බන්ධතාවයක් විදිහට මේ ගණදෙනු නිසා ගිණුම් කරන සමීකරණය වෙනස් වෙන ආකාරය අපි පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ සම්බන්ධතාවය අපිට පෙන්වන්න පුළුවන් ගණදෙනු ව්‍යාපාර ගිණුම් කරන භාෂාව. ඒ කියන්නේ ද්විත්ත සටහන් න්‍යායට යටත්ව අපිට ගණදෙනු පෙන්වන්න පුළුවන් ව්‍යාපාරේ ගිණුම් කරන පද්ධතිය තුල. එහෙමනම් අපෙන් අහන්නේ රුපියල් 2000ක මුදලක් මූලික මුදලක් තැන්පත් කරමින් බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරනකොට දිත්ත සටහන මොකක්ද කියලා. හොඳයි. අපි රුපියල් 2000 කොතනින්ද ලබා ගන්නෙ? ව්‍යාපාරයේ දැනටමත් තියෙනවා මුදල්. කීයක්ද? රුපියල් 70000ක මුදලක් අපේ ආරම්භක ප්‍රාග්ධනයේ විදිහට අපි සම්පාදනය කරගන්නවා. ලක්ෂිතකෙන් රුපියල් 50000යි ණය මුදලක් ආකාරයෙන් රුපියල් 20000යි. රුපියල් 70000ක් තියෙනවා. ඊට පස්සේ ඒක භාවිතා කරලා තමයි අපි විවිධ මිලදී ගැනීම, වත්කම් මිලදී ගැනීම, පළතුරු මිලදී ගැනීම, වැටුප් ගෙවීම වගේ දේවල් සිද්ධ කරන්නේ. ඉතින් අපිට බැංකු ගිණුමක් ආරම්භ කරන්නත් අපිට අවශ්‍ය රුපියල් 2000 එතනින් ගන්න පුළුවන්. එහෙමනම් එම රුපියල් 2000ක මුදල අපි හොයාගන්නේ ව්‍යාපාරයේ ඇතුළෙම තියෙන මුදල් වලින්. එතන මුදල් කොතනද තියෙන්නේ? මුදල් ගිණුමේ. මුදල් ගිණුම් ගත කරලා තියෙන්නේ කොතනද?
මුදල් කියන වත්කම් ගිණුමේ. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ? රුපියල් 2000ක් අපි මුදල් වලින් ඉවත් කරගන්නවා කියලා කියන්නේ මුදල් කියන වත්කම් ගිණුම අපිට බැර කරන්න සිද්ධ වෙනවා. එතකොට රුපියල් 2000කින් බැංකු ගිණුමක් ආරම්භ කරනවා කියලා කියන්නේ බැංකු ගිණුම කියලා කියන්නේ කුමන වත්කමක්ද? ඒකත් අපි සලකන්නේ වත්කම් විශේෂයක් විදිහට ජංගම වත්කමක් විදිහට. එහෙමනම් අපි බැංකු ගිණුම කියන ජංගම වත්කම් ගිණුම තමයි අපි හර කරන්නේ රුපියල් 2000කින්. අපි කිව්වා දැනටමත් බැර කරන්නේ මුදල් ගිණුම කියලා. එහෙමනම් අපි බලමු අගයත් එක්ක අපි ලියන්න ඕන. බැංකු ගිණුම අපි හර කරනවා රුපියල් කීයද? 2000යි. වත්කම් ගිණුමක අගේ ඉහළ යනවා රුපියල් 2000කින් අලුතෙන් බැංකු ගිණුමක් ආරම්භ කිරීම නිසා. බැංකු ගිණුමට මුදල් එකතු වීම අපි හඳුන්වන්නේ බැංකු ගිණුම හර කිරීම ආකාරයෙන් තමයි අපි පෙන්වන්නේ. එතකොට මේ මුදල් ටික අපි ගන්නේ කොතනින්ද මේ ගිණුම ආරම්භ කරන්න? මුදල් ගිණුමෙන්. ඒක නිසා අපි බැර කරන්නේ කොතනද? මුදල් ගිණුම අපි බැර කරනවා රුපියල් 2000කින්. මුදල් කියන වත්කම් ගිණුමෙන් රුපියල් 2000ක් ඉවත් වෙනවා. වත්කම් ගිණුමකින් වත්කමක් අඩුවීම අපි කරන්නේ වත්කම් ගිණුම බැර කිරීමෙන් තමයි වත්කමක් අඩුවීම අපි පෙන්වන්නේ. ඒක තමයි ගිණුම් කරන රීතිය වත්කම් වලට අදාළ. එවනම් වත්කමක් වැඩිවීම අපි හර ආකාරයෙන් තමයි පෙන්වන්නේ. බැංකු ගිණුම කියලා කියන්නේ තවත් වත්කම් විශේෂයක්. ඒක වැඩි වෙනවා රුපියල් 2000කින්. ඒක නිසා අපි බැංකු ගිණුම කියන වත්කම හර කරා මුදල් ගිණුම කියන වත්කම බැර කරා. හොඳයි. 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපි දැන් සාකච්ඡා කරලා අවසන්. අපි දැන් බලමු 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නයෙන් කියනවා මුදල් පොත පිළියෙල කර තුලනය කරන්න කියලා. අපිට දැන් මේ ව්‍යාපාරයේ ලක්ෂිතගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ තුල සිදුවෙච්ච සියලුම ගණදෙනු අන්තර්ගත කරමින් අපිට මුදල් ගිණුම සකස් කිරීමට මේකෙදි අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි බලමු මුදල් ගිණුම සකස් කරලා අපි සියලුම ගණදෙනු ටික අපි ගිණුම්ගත කරන්න උත්සාහ කරමු. එවනම් මම සරල ආකෘතියෙන් මුදල් ගිණුම පිළියෙල කරන්නම්. මෙන්න මේ ආකාරයෙන්. මේක මුදල් ගිණුම. හරි. අපි එහෙමනම් අපි දිනය සහ වටිනාකම පෙන්නමු. දිනේ විස්තරේ වටිනාකම කියන තොරතුරු අපි අන්තර්ගත කරලා අපි බලමු මුදල් ගිණුමේ මේ ගණන් ටික සියල්ල අන්තර්ගත කරන්න. එහෙමනම් බලමු මොනවද සිද්ධ වෙන ගණදෙනු කියලා. බැර පැත්ත සහ වටිනාකම. හොඳයි. ඉස්සෙල්ලම අපි දන්නවා 2017 ජනවාරි මාසයේ පළවෙනි දින 1/1 මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයට ලැබෙනවා ආරම්භක ප්‍රාග්ධනය. එනම් ප්‍රාග්ධනය ලැබෙනවා කීයක්ද? ප්‍රාග්ධනය රුපියල් 50,000යි. එදිනම තමාගේ නැගණියත් මුදලක් දෙනවා කීයක්ද? ඒක අපි දන්නවා ණය
ණය ගිණුම කීයක්ද රුපියල් 20000යි. එවනම් ජනවාරි මාසයේ පළවෙනි දින සිදුවෙන ගණදෙනු දෙක අපි දැන් මුදල් පොතට ගත්තා. මේ දෙකම මුදල් ගණදෙනු දෙකක්. ඊට පස්සේ අපි බලමු අනෙකුත් මුදල් ගණදෙනු මොනවද කියලා. ජනවාරි මාසය තුල පහත සඳහන් ගණදෙනු සිදු වුණාද? මොකද්ද? අපිට දිනේ පෙන්නලා නැහැ ජනවාරි මාසයේ කවද්ද කියලා. පළතුරු සහ සීනි නේද? පළතුරු සහ සීනි. එමනම් අපි බලමු පළතුරු සීනි දෙකටම තමයි මේ කීයද ගිහිල්ලා තියෙන්නේ. පළතුරු සහ සීනි කීයද ගාන? රුපියල් 4000යි නේද? පළතුරු සීනි කියන වියදම් ගිණුම රුපියල් 4000යි. දැන් බලන්න දෙවන ගණදෙනුව මොකද්ද කියලා. බ්ලෙන්ඩරය නේද? බ්ලෙන්ඩරය කියලා කියන්නේ වත්කම් ස්ථාවර වත්කමක්නේ නේද? ඕනනම් අපිට බ්ලෙන්ඩරේ නමින් ගිණුමක් ආරම්භ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කියමු ස්ථාවර වත්කම් කියලා. ස්ථාවර වත්කම් කීයක්ද? රුපියල් 8000යි. රුපියල් 8000යි. ඊට පස්සේ තවත් ස්ථාවර වත්කම් වීදුරු ගන්නවා රුපියල් මං හිතන්නේ රුපියල් 1000ක ස්ථාවර වත්කම් කීයක්ද? රුපියල් 1000යි. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? බීම විකුණලා රුපියල් 6000ක් ලැබෙනවා. ඒ කියන්නේ අපි මේක කියන්නේ මුදල් ලැබෙනවා කියලා නේද? මුදල් 6000යි. බීම විකුණනවා කියලා කියන්නේ විකුණුම්. විකුණුම් ගිණුම තමයි විකුණුම් කියන ආදායම් ගිණුමට තමයි රුපියල් 6000ක් අපි බැර කළ යුත්තේ. ඊළඟට විදුලි බිල ගෙවනවා මුදලින් රුපියල් 1200යි. ඒකත් අපි සටහන් කරගන්නවා. මුදල් අඩු වෙනවා. මුදල් අඩුවීම පෙන්වන්න තමයි අපි මුදල් ගිණුම බැර කරන්නේ වියදම් විදිහට. විදුලි වියදම්. විදුලි වියදම් ගිණුම මුදල් ඉවත් වෙනවා. මුදල් කියන වත්කම් ගිණුම අපි ඉවත් වීම පෙන්වන්න බැර කරලා පෙන්වනවා. ඊළඟට බලන්න රුපියල් 2000ක මුදලක් තැන්පත් කර ජංගම ගිණුමක් ආරම්භ කරනවා. ඒ කියන්නේ රුපියල් 2000ක් නැවත වතාවක් අපි අයින් කරගන්නවා මුදල් ගිණුමෙන් බැංකු ගිණුමට තමයි ඒක මාරු කරන්නේ. බැංකු කියන වත්කම් ගිණුම අපි හර කරනවා. අපි පෙන්වන්නේ එක දිත්ව සටහනෙන් එක සටහනක් විතරයි මේ අවස්ථාවේදී පෙන්වන්නේ. මොකද අපෙන් අහලා තින්නේ මුදල් ගිණුම සකස් කරන්න කියන කාරණේ නිසා. අපි දිත්ව සටහනම සම්පූර්ණ කරන්නේ නැහැ. තවත් ගණන් තියනවාද? පළතුරු ණයට ගත්තා රුපියල් 3000යි. පළතුරු ණයට ගත්ත එක අපි මුදල් ගිණුමට දානවද? නැහැ. ඇයි ඒ? ණයටනේ අරන් තින්නේ. ණයට ගත්ත නිසා තාම මුදල් කියන වත්කමෙන් ඒක ඉවත් වෙලා නැහැ. ඒක නිසා ඒ ගණදෙනුව මේකට අදාළ නැහැ. එහෙමනම් අපිට දැන් පුළුවන් මේ ගිණුම තුලනය කරලා බලන්න මුදල් ගිණුමේ ශේෂය කොච්චර තියනවද කියලා. අපි බලමු මේක ශේෂ කරලා. හොඳයි. සාමාන්‍යයෙන් මුදල් ගිණුමේ හර පැත්ත තමයි වැඩි. ඒක නිසා අපි හර පැත්තෙන් තමයි ඉස්සලම එකතුව පටන් ගන්නෙ. එකතු කරන්න. හොඳයි. අපි බලමු හර පැත්තේ එකතුව කීයද කියලා. 76000යි. ශේෂයක් ලැබෙනවා රුපියල් 76000ක 76000යි.
ඒ වගේම ඒ 76000 මම බැර පැත්තට දාගත්තා. ඊට පස්සේ බලමු බැර පැත්තේ වියදම් වල එකතුව කීයද කියලා. 12000යි 13000යි 14200යි 16200ක් අපිට අඩු කරන්න ඕන 76000න් 76000න් 16200ක් 76000න් 12යි 13යි 14200යි 16200යි 76000 අඩු කරා 16200ක් කීයද පිළිතුර 59800යි. එහෙමනම් මුදල් ගිණුමේ ශේෂය කීයද 59800යි. ඒකට අපි කියනවා ශේෂය පහළට ගෙන ගියා කියලා. ඊට පස්සේ ශේෂය ඉදිරියට ගෙන ආවා පෙබරවාරි මාසයේ රුපියල් 59800ක්. හොඳයි අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යමු යමු. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නාංක 8. බැංකු ගිණුමට අදාළ මූලාශ්‍ර ලේඛන 4ක් නම් කරන්න. අපි දැන් දන්නවා බැංකු ගිණුමක් ආරම්භ කළා. මේක සාමාන්‍ය ප්‍රශ්නයක්. සාමාන්‍ය දැනුමෙන් තමයි අහන්නේ. බැංකු ගිණුම් ආශ්‍රිතව ව්‍යාපාරයක. මොනවද මාතෘකාව? මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛන. අපි දන්නවා අපි ව්‍යාපාරවල මූලික සටහන් පොත්පත් කියලා જાතියක් තියෙනවා. එහෙම මූලික සටහන් පොත් විශේෂ අපි 6ක් ඉගෙන ගත්තා. ඉතින් ඒ අතර අපිට හම්බෙන එක සටහනක් තමයි මූලික සටහන් පොතක් තමයි මේ බැංකු ගිණුම කියන මූලික සටහන් පොත. එතකොට බැංකු ගිණුමේ ගණදෙනු අපි සටහන් කරනකොට ඒවට සාක්ෂි විදිහට ව්‍යාපාරයේ බිහිවන මූලාශ්‍ර ලිය කියවිලි. ඒවට තමයි අපි කියන්නේ මූලාශ්‍ර ලේඛන කියලා. බැංකු ගිණුමක් හා අදාළව. එතකොට මේ වගේ අපිට බැංකු ගිණුමක් හා අදාළව අපිට මූලාශ්‍ර ලේඛන කීපයක් හමු වෙනවා. ඒ කියන්නේ බැංකු ගිණුමෙන් අපි ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. නේද? එතකොට අපි මොකද්ද කරන්නේ? ඒකට අදාළ විස්තර අපි හොයාගන්නේ ගෙවීම් වවුචරයෙන්. ව්‍යාපාරයේ විසින් ගෙවීම් වවුචරයක් නිකුත් කරනවා. ඒක ආශ්‍රයෙන් අපි ඒ ගෙවීමට අදාළ වියදම අපි බැංකු ගිණුමට අපි සටහන් කරනවා. ඒ වගේම බැංකු ගිණුමට අපිට ලැබෙන දේවල් තියෙනවා. චෙක්පත් ලැබෙනවා. චෙක්පතක් ලැබෙනකොට ගණදෙනුකරුට අපි ලදුපතක් නිකුත් කරනවා. ඒක නිසා ඒකත් බැංකු ගිණුමක් ආශ්‍රිතව තවත් අපිට ලැබෙන මූලාශ්‍ර ලේඛනයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බැංකුවට අපිට එහෙම නැත්නම් අපිට වැඩිපුර තියෙන මුදල් එහෙම නැත්නම් චෙක්පත් අපි බැංකුවේ ගිහිල්ලා තැන්පත් කරනවා. එහෙමනම් එතකොට අපිට ලැබෙන මූලාශ්‍ර ලේඛනය මොනවද? අපි දන්නවා බැංකුවේ ගිහිල්ලා මුදල් තැන්පත් කරනකොට අපිට හම්බෙනවා ස්ලිප් එකක් කියලා අපි කියන්නේ තැන්පත් තුණ්ඩුව එහෙම නැත්නම් තැන්පත් පත්‍රිකාව. නේද? තැන්පත්. ඒක චෙක්පත් තැන්පත් කරනකොටත් අපිට චෙක්පත් තැන්පත් කරන මේකක් අපිට ඒ ආකෘතියක් අපිට සාක්ෂියක් විදිහට ලැබෙනවා. ඊළඟට බැංකුවේ සිදුවෙච්ච ගණදෙනු වල විස්තරයක් ඇතුළත්ව මාසයකට සැරයක් බැංකුව විසින් නිකුත් කරන බැංකු ගිණුම් හිමියාට නිකුත් කරන බැංකු ප්‍රකාශයත් මූලාශ්‍ර ලියවිල්ලක් බවට පත් වෙනවා. බැංකු ප්‍රකාශය. ඒ වගේම අපි දන්නවා චෙක්පතක් තැන්පත් කරලා අපි කියව චෙක්පත් තැන්පත් පත්‍රිකාව මූලාශ්‍ර ලේඛනයක් කියලා. ඒ වැරදිලාවත් ඒ චෙක්පත ඒක නිෂ්කාසනය වුන් නැත්නම් එහෙම එක ප්‍රතික්ෂේප වුණොත් අපිට ලැබෙනවා මොකද්ද? අගරු නිවේදනය කියලා. චෙක්පත්
අගරු චෙක්පත් නිවේදනය. චෙක්පත් අගරු වීමේ නිවේදනය. බැංකුවෙන් එවනවා අගරු නිවේදනය. ඒක දිහා බලලා ආපහු අපි අර ගිණුම්වල සටහන් කරපු ඒ ගිණුම අපි ආපස්සට ඒක හරවලා දානවා මුදල් ලැබිච්ච නැති විදිහට. චෙක්පත් අගරු නිවේදනය. එතකොට මේ බැංකු ගිණුම හා ආශ්‍රිත මූලාශ්‍ර ලේඛන අපි 5ක් විතර සාකච්ඡා කරා. අපෙන් අහන්නේ සම්පූර්ණ ලකුණු ලබා ගැනීම සඳහා 4ක් පමණයි. 4ක් ලිවීම ප්‍රමාණවත්. අපි දැන් බලමු 9 වෙනි ප්‍රශ්නය. මුදල් පොත හා බැංකු ගිණුමට අමතරව මෙම ව්‍යාපාරය පවත්වා ගත යුතු මූලික පොතක් නම් කර ඊට අදාළ මෙම සිද්ධියේ ඇතුළත් ගණදෙනුව ලියන්න. මං ඉස්සෙල්ලත් ඕගලන්ට කිව්වා මූලික පොත්පන්ති කියලා ව්‍යාපාරවල භාවිත වන පොත්පන්ති 6ක් තියෙනවා. මුදල් ගිණුම, බැංකු ගිණුම, සුළු මුදල් ගිණුම, ඊට පස්සේ ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය කියන මූලාශ්‍ර මූලික සටහන් පොත්පත් 6ක් අපිට ව්‍යාපාරවල පොදුවේ අපිට ආරම්භ කරන්න පුළුවන්. නමුත් ඒ අවශ්‍යතාවය අනුව තමයි මේවා තීරණය වෙන්නේ. එතකොට මේ ව්‍යාපාරේ අපි මේ සිදු වෙලා තියෙන ගනුදෙනු දිහා දැක්කයින් පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් මොනවද අපි නඩත්තු කරන්න ඕන මූලික සටහන් පොත්පත් කියලා. අපි දන්නවා බැංකු ගනුදෙනු තිබ්බ නිසා බැංකු ගිණුම කියන මූලාශ්‍ර මූලික සටහන් පොත අපි ආරම්භ කරන්න ඕන. ඒ වගේම මුදල් ගනුදෙනු සිද්ධ වෙන නිසා මුදල් පොතත් අවශ්‍යයි මූලික සටහන් පොතක් විදිහට. අපි බලමු තවත් මොනවා හරි මූලික සටහන් පොත් සුළු මුදල් වගේ දේවල් එහෙම නැත්නම් ගැනුම් විකුණුම් පොදු ජර්නලය වගේ දේවල් සටහන් කරන්න අවශ්‍ය ගණදෙනු මේකේ තිබ්බද කියලා. හොඳයි. අපි බලමු මේ ගණදෙනු දිහා මොකක්ද කියලා. මේකේ දාලා තිනවා අත්පිට ගැනුම් බ්ලෙන්ඩරයක් ගත්ත එක. ඒකත් සල්ලි වලට අරන් තින්නේ. ණයට අරන් නැහැ. ණයට ගත්තා නම් අපි දන්නවා ස්ථාවරවත්කම් පොදු ජර්නලය කියන මූලික සටහන් පොත අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ස්ථාවරවත්කම් ණයට ගත්තොත් ඒ වගේම වීදුරු පළතුරු බීම විකිණීම ඒකට මුදල් ගිණුම ඒකට අදාළ මූලික සටහන් පොත විදුලි බිල ගෙව්වා කියන එකත් අපි දන්නවා මුදල් ගිණුම. රුපියල් 2000ක මුදලක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරා. බැංකු ගිණුම කියන මූලික සටහන් පොත අපි ආරම්භ කරන්න ඕන. අන්තිම ගණදෙනුව පළතුරු ණයට ගත්තා. පළතුරු ණයට ගන්නවා නම් ණය හිමියන්ගේ තොරතුරු ඇතුළත්ව අපි ආරම්භ කරන මූලික සටහන් පොත මොකද්ද? ගැනුම් ජර්නලය. එhmenan මෙන්න මේක තමයි අපෙන් මේ ප්‍රශ්න කරන්නේ. මුදල් ගිණුම බැංකු ගිණුමට අමතරව මෙම ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු මූලික පොතක් නම් කර ඊට අදාළ මෙම සිද්ධියේ ගණදෙනුව කුමක්ද? ප්‍රශ්න දෙකක් අහනවා. සම්පූර්ණ පිළිතුරු ලියන්න නම් අපි ওই දෙකම සඳහන් කරන්න ඕන. එහෙමනම් අපි දන්නවා ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලය කියන මූලික පොත අපිට අවශ්‍ය වෙනවා ආරම්භ කරන්න. ඊට අදාළ ගණදෙනුව මොකද්ද? මම ඒක වෙන පාටකින් පෙන්නන්නම්. ගණදෙනුව මොකද්ද? පළතුරු ණයට ගත්තා රුපියල් 3000ක් කියන එකෙන් තමයි අපි මේක තීරණය කරේ නේද? ඊට අදාළ ගණදෙනුව මොකද්ද? රුපියල් මේ ගණදෙනුව. මේක තමයි ගණදෙනුව. මේක තමයි ගණදෙනුව. මොකද්ද? රුපියල් අපි මෙහෙම ලියමු. අදාළ ගණදෙනුව තමයි රුපියල් 3000ක පළතුරු ණයට ගැනීම සටහන් කිරීමට තමයි අපි මේ
ගැනුම් ජර්නලය කියන මූලික සටහන් පොත ආරම්භ කළ යුත්තේ. හොඳයි. එමනම් අපි 9 වෙනි ප්‍රශ්නෙටත් අපි දැන් පිළිතුරු ලියලා අවසන් කළා. අපි බලමු අවසාන ප්‍රශ්නය මොකක්ද කියලා. සිද්ධිය ආශ්‍රිතව අපිට ලැබෙන ප්‍රශ්න 10න් අවසාන ප්‍රශ්නයේ පළවෙනි කොටස. මෙම සිද්ධියේ ඇතුළත් වන ජංගම නොවන වත්කමක් සහ ජංගම වත්කමක් නම් කරන්න. අපි ඉගෙන ගත්ත වත්කම් කියන්නේ මොනවද කියලා. වත්කම් කියන්නේ මොකද්ද කියලා දන්නවා. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් ලෙස බිහිවන ඊට පස්සේ අනාගත ආර්ථික ප්‍රතිලාභ අපිට ලබා දීමේ හැකියාවක් තියෙන, ඒ වගේම ගනුදෙනුවේ අගය අපිට නිශ්චිතව අපිට හඳුන ගන්න පුළුවන් නම්, 탁සේරු කරන්න පුළුවන් නම් සහ වත්කම පාලනය කිරීමේ හැකියාවක් ව්‍යාපාරයට තියෙනවා නම් අපි ඒවට කියනවා වත්කම් කියලා. ඒතර වත්කම් දෙආකාරයි කියලා අපි ඉගෙන ගත්තා. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. මොනවද ජංගම වත්කම් කියලා කියන්නේ? අවුරුද්දකට වඩා අඩු කාල සීමාවකදී පරිහරණය කිරීම, භුක්ති විඳීම, වියදම් කිරීම වැනි දෙයක් කරනවා නම් අපි ඒවා, ඒ කියන්නේ අපි ප්‍රයෝජනය ලබන්නේ අවුරුද්දකට අඩු කාලයකදී. උදාහරණයක් විදිහට අපි ගන්නවා විකිණීම සඳහා භාණ්ඩ ගත්තොත් එහෙම ඒක මාසයක් දෙකක් තුනක් ඇතුළත පාරිභෝගිකයාට විකුණලා අපි ඒක මුදල් බවට පරිවර්තනය කරගන්නවා. එතකොට මේ බඩුතක භාණ්ඩ තොග කියන එක අපි දන්නවා ඒවා ජංගම වත්කම්. මොකද අවුරුද්දකට අඩු කෙටි කාලයකදී ඒ වත්කම නැවත මුදල් බවට පත් වෙනවා. ඒක තමයි අපි ජංගම කියලා කියන්නේ. කෙටි කාලීන කියන එක හැඟවීම සඳහා තමයි. එහෙමනම් මෙම සිද්ධිය ඇතුළත් වන ජංගම නොවන වත්කමක් හා ජංගම වත්කමක් නම් කරන්න. ජංගම නොවන අපි බලමු. ජංගම නොවන ඉස්සලම අහන්නේ මොකද්ද? ජංගම නොවන වත්කමක ජංගම වත්කමක් නම් කරන්න. ජංගම නොවන වත්කම්. ඊළඟට ලියමු ජංගම වත්කම්. හොඳයි. එතකොට අපි දැක්කා බ්ලෙන්ඩරයක් ගත්තා. නේද? රුපියල් 9000කට හරි 8000කට හරි. බ්ලෙන්ඩරය අපි දන්නවා ජංගම නොවන වත්කමක්. ජංගම නොවන කියලා කියන්නේ කෙටි කාලින් නොවන. ඒතකොට බ්ලෙන්ඩරයක් ගත්තොත් එහෙම ඒක අපි අවුරුදු 5ක් අවුරුද්දකට වැඩි කාලයක් අපි දිගටම ව්‍යාපාරයේ මේ පළතුරු බීම නිෂ්පාදනය සඳහා අදාළ කරගන්නා වත්කමක් තමයි බ්ලෙන්ඩරය කියලා කියන්නේ. ඒතකොට ව්‍යාපාරයක තියෙන යන්ත්‍ර සූත්‍ර, ගොඩ නැගිලි, එහෙම නැත්නම් වාහන වගේ වත්කම්, කාර්යාල උපකරණ අපි මේ ජංගම නොවන වත්කම් විදිහට තමයි අපි හඳුනගන්නේ. එතකොට මේ සිද්ධියේ තියෙන ජංගම වත්කමක් මොනවද? බලන්න. පළතුරු බීම සඳහා බ්ලෙන්ඩරය වීදුරු මිල දී ගත්තා. බීම විකුණුම් විදුලි බිල ගෙව්වා. නෑ අපිට තාම අහුන්නේ. තා ටිකක් උඩට ගිහලා බලමු. පළතුරු හා සීනි අත්පිට ගැනුම්. ඒක මොනවද? අමුද්‍රව්‍යනේ. බීම හදන්න අපි ගන්න ද්‍රව්‍යය. එහෙමනම් මොනවද? පළතුරු සහ සීනි මිලදී ගැනීම. ඒවා මොනවද? බීම හදනකොට දවසෙන් දෙකෙන් මේ ටික ඉවර වෙලා යනවා. නැවත නැවත පාවිච්චි කරනවා. කෙටි කාලයේදී අපි පරිහරණය කරනවා. ඒවා අපි විකුණුම් බවට පරිවර්තනය කරනවා. මේකෙන් තමයි අපි ව්‍යාපාරයේ ආදායම ලබන්නේ. එතකොට ඒ වගේ වත්කම් වලට අපි කියනවා ජංගම වත්කම් කියලා. ඒ වගේම ව්‍යාපාරයේ මුදල් ගත්තත් අපි ඒක ජංගම වත්කම් විදිහට තමයි සලකන්නේ. එහෙනම් මේ ව්‍යාපාරේ ඕනනම් අපිට මුදල් කියන එකත් අපිට ජංගම වත්කම් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ගොඩක් දේවල් අපිට මේ උදාහරණ ආශ්‍රිතව අපිට පෙන්눔 කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් යමු සිද්ධියේ ආ කොටස. ආ කොටසෙන් අහන්නේ මෙම සිද්ධියේ ඇතුළත් වගකීම් දෙකක් නම් කරන්න. මොනවාද වගකීම් කියලා කියන්නේ? වගකීමක ලක්ෂණයන් තමයි අපි න්‍යායදී ඉගෙන ගත්තේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. වගකීමක් බිහි වෙන්න නම් අතීතයේ ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙන්න ඕන.
වර්තමානයේ මොකක්ද ඇති වෙන්න ඕන? බැඳීමක් ඇති වෙලා තියෙන්න ඕන. ඉංග්‍රීසියෙන් කියනවා කමිට්මන්ට් එකක් කියලා. බැඳීමක් කියලා කියන්නේ මොකද්ද? අපි බන්ධනයකට යටත් වෙලා. අපි නිදහස් නැහැ. අපි නිදහස් වෙන්න නම් යමක් කැප කරන්න ඕන. ඒ කියන්නේ අනාගතයේ අපි මුදල් එළියට ගලණය වෙන්න ඇරලා අපේ මුදල් කියන සම්පත එළියට ගලා ගියොත් අපි ඒක මුදල් දීලා තමයි අපිට මේ වගකීමෙන් ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඕක තමයි අපේ වගකීමක තියෙන ලක්ෂණ තුන. එහෙමනම් මෙම සිද්ධියේ තියෙන වගකීම් දෙකක් නම් කරන්න කියලා තමයි කියන්නේ. අපි දන්නවා එකක් අපි දැක්කා. මොකද්ද? අපිට මතකයි නැගණියගෙන් නේද? දිනුගේ ණය මුදල රුපියල් 20000. ඒක ණයක් විදිහට තමයි අපි පොත්පත්වල ලියාගත්තේ රුපියල් 20000යි. ඊළඟට අපි දැක්ක අන්තිම ගණදෙනුව මොකද්ද? අන්තිම ගණදෙනුව පළතුරු ණයට ගත්ත රුපියල් 3000යි නේද? එමනම් ඒකත් වගකීමක්. ණයට පළතුරු ගැනුම් රුපියල් 3000යි. පළතුරු ණයට ගැනීම රුපියල් 3000ත් අපි ව්‍යාපාරයේ ගිණුම් පොත්පත්වල වගකීමක් විදිහට තමයි පෙන්වන්නේ. වගකීම ගිණුමේ කොයි පැත්තෙන්ද අපි පෙන්වන්නේ? ගිණුමේ දකුණු පැත්ත, එහෙම නැත්නම් බැර පැත්ත. වගකීමක් වැඩි වෙනවා පෙන්වන්නේ අපි ගිණුම බැර කරන එකෙන් තමයි අපි වගකීම වැඩි කරලා පෙන්වන්නේ. වගකීමෙන් නිදහස් වන විට මුදල් ගිණුම බැර වෙලා වගකීම් ගිණුම අපි හර කරලා දානවා. එතකොට තමයි වගකීමේ අගය අඩු වෙන්නේ. හොඳයි. අපි දැන් 10 වෙනි ප්‍රශ්නේ කොටස් දෙකත් අපි සාකච්ඡා කරලා අවසන්. එහෙමනම් අපි පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නේ ලකුණු දෙක බැගින් ප්‍රශ්න 10ක් පිළිතුරු ලියන්න අපිට ලැබෙන ප්‍රශ්නේ අපි සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අවසන් කළා. ඒක නිසා මම හිතනවා මේ අවස්ථාවේදී අපි මේ පරිච්ඡේදය අපි නිමා කරනවා. අපි දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ තව කොටස් දෙකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. කොටස් අංක 1 සහ කොටස් අංක 2. ඒකෙන් අපි ප්‍රශ්න 3න් දෙක බැගින් තෝරගෙන අපි තවත් ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න ඕන වර්ණාත්මක ප්‍රශ්න. එහෙනම් අපි සියලු දෙනා නැවත වතාවක් ඉක්මනටම මුණ ගැසෙමු අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ ප්‍රශ්න පිළිතුරු සාකච්ඡා කිරීම සඳහා.